නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අභිධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරණක පිළිතුරු. අද 38 වෙනි දවසේ දේශනාවේ ඒ වගේම අපි සාකච්ඡා කරන්නේ 8 වන පච්චය. 8 වන පච්චය කියවම අපි පොඩි මතකද දන්නේ මේ පච්චය 24න් මුලින්ම අපි පටන් ගත්තේ හේතු පච්චය සම්බන්ධව. කොහොමද හේතුවක් වශයෙන් ධර්ම කාරණා සම්බන්ධව. හේතු අපි 6ක් ගැන සාකච්ඡා කළා නේද? කුසල, ලෝභ, අලෝභ දෝෂ සමූහ සහ ඒ වගේම අකුසල වශයෙන් ලෝභ දෝෂ සමූහ. ඊළඟට අපි සාකච්ඡා කළා ධර්ම කාරණා දෙකක් පච්චේ වෙන්නේ කොහොමද? පච්චේ විපන්නත් වශයෙන් ආරම්භණක් වශයෙන් මේ දෙක. ඒ වගේම ඊට පස්සේ තුන්වෙනිව අපි කතා කරා අධිපති පච්චේ. අධිපති පච්චේ කියන්නේ ධර්ම කාරණා දෙකක් සම්බන්ධ වෙනකොට එක් ධර්ම කාරණාවක් අනෙකුත් ධර්ම කාරණාවන් අභිබවා අධිපති භාවයෙන් වැඩ කරනවා කියන්නේ. ඡන්ද චිත්ත විරිය විමර්ශාදී වශයෙන්. ඊළඟට අපි සාකච්ඡා කරා පච්චේ දෙකක් එක දවසේ. අනන්තර සහ සමානන්තර පච්චේ. මේකත් අපි ඊටාම ලස්සන තැනක්. ඒ කියන්නේ එක චිත්තයක් අවසන් වෙනකොට ඊළඟ චිත්තයට හට ගැනීමට ඉන්ටර්වල් එකක් නැහැ කිව්වා අපි. අතරක් නැහැ කිව්වා. ඒක අනන්තරයි. අතර වාරයක් නැහැ. අනන්තරයි කියලා කිව්වා. නිසා ඔය සාම්ප්‍රදායික මත අපි කියන්නේ අපිට ජනප්‍රවාදී අහන්න ලැබෙන්නේ අන්තරා භව වගේ ඒවා නැති වෙලා මේ අනන්ත මොකද අන්තරාවක් වෙන්න විදියක්. අන්තරා වෙනවා. නමුත් අන්තරා භවයක් නැහැ. ඒක අලුත් භවයක්. කියලා කෙලිම උපදින භවයක් කියන්නේ. මේ දෙක අපි එක දවසේ සාකච්ඡා කරා. ඒ කියන්නේ 4යි 5යි. ඒ වගේම සහජාත පච්චය කියලා පච්චය සාකච්ඡා කරා. ඒ කියන්නේ එකට උපදිනවා කියලා ධර්ම කාරණා. ඊළඟට අපි ගිය සතියේ සාකච්ඡා කළා අඤ්ඤමඤ්ඤ පච්චය. ඒ කියන්නේ එක පච්චයකට අනෙක් පච්චය ඔක්කොම සම්බන්ධයි කියන එක. අද අපිට සාකච්ඡා කරන්න තිබෙන්නේ නිස්සය පච්චය. නිස්සය. එතකොට අපි බලමු මේක 8 වන පච්චය. පෙබරවාරි 25. දැන් අපි මුලින්ම අඳුනා ගනිමු නිස්සය කියන පදය සම්බන්ධව. මේක පාලි පදයක්. ඔබට මේ පාලි පදය මීට කලින් හමු වෙලා තිබෙනවා. නිස්සය කියන පදය. හමු වෙලා තිබෙනවා. කියන්නේ හමු වෙලා තියෙනවා. කොහෙද තියෙන්නේ? මම හිතන්නේ මේ මියුට් කළා මයික් එක. අන්මියුට් කළා කතා කරන්න පුළුවන්. නිස්සය කියන පදේ හමු වෙලා තිබුණා. ඔය හරි සූත්‍ර පිටකාගතව හෝ වෙනත් තැනක. අපේ සූත්‍ර පිටකාගතව හමු වෙනවා තණ්හා නිස්සිත සහ දිට්ඨි නිස්සිත කියලා පද එක. දැන් අපි දන්නවා තෘෂ්ණාවයි දිට්ඨියයි කියන එක සම්බන්ධ වෙනවා. සමහර තැන්වල කියනවා මේ තෘෂ්ණාවයි දිට්ඨියයි සීලයට සම්බන්ධ වෙනවා කියලා. සමහර කට්ටිය සීලය පූර්ණේ කරනවලු තෘෂ්ණා සහගතව. එහෙම වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ ජෛන සීලය. සමහර කට්ටිය දෘෂ්ටිය පරිපූර්ණේ කරනවලු දෘෂ්ටි කියන්නේ සීලය පූර්ණේ කරනවලු දෘෂ්ටිය හරහා. එහෙමත් වෙන්න පුළුවන් නේද? මට තමයි සීලය තියෙන්නේ නේද? මම තමයි හොඳට සිල්පද ආරක්ෂා කරන්න කියලා අර සීලය තුලින් සමාධියට ගිහිල්ලා කරගන්න වැඩ ටිකක් සීලෙදිම අවුල් කරගන්න. එහෙමනේ? සීලෙන් තියෙන සමාධියට යන්නේ. නමුත් සීලය කරන්න ගිහිල්ලා සමාධියට ගිහිල්ලා කරන්න තියෙන දේවල් ටිකක් මෙහිදී අවුල් කරගන්නවා. මොකද මේක අපි දකිනවා ත්‍රිශික්ෂාවක් සීල සමාධි ප්‍රඥා එකකවත් අපි නතර වෙන්නේ නැහැ.
අපි නතර වෙන්නේ ප්‍රඥාවෙන් තමයි. ප්‍රඥාවට පැමිණියයින් පස්සේ ප්‍රඥාව තුළයි අපි ජීවත් වෙන්න ඕන. අනිත් ඔක්කොම ඒවා එතනට සම්බන්ධ කරගෙන. එතකොට දැන් තණ්හා නිස්සිත, දිට්ඨි නිස්සිත කියලා පද දෙකක් අපිට පාළි සූත්‍ර පිටකගතව පේනවා. නිස්සිත කිව්වයින් පස්සේ ආශ්‍රය කිරීම. ආශ්‍රය කිරීමයි තියෙන්නේ. දැන් අපි දන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක්, සාමණේර ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා වුණයින් පස්සේ පළවෙනි අවුරුදු 5 උන්වහන්සේ ඒ ගුරුවරයන් වහන්සේ යටතේ ඉන්නවා කියලා අදහසක් තිබෙනවා. ඒක අපි කියනවා නිස සමාදන් වෙනවා කියලා. ඒකට උන්වහන්සේ නිස සමාදන් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ඥාති චතුත්ථකම්ම කියන අද දින උපසම්පදාව දෙනකොට මේ මුල් අවුරුදු 5 එක ප්‍රොබේෂන් පීරියඩ් එකක්. සම්පූර්ණ භික්ෂුත්වයේ හම්බෙන්නේ. එතන නිස්සය ගැන ආශ්‍රය කරගන්න. මේ ගුරුවරයා ආශ්‍රය කරගෙන වාසය කරනවා. දැන් අපිට මොකද දැන් ඩ්‍රයිවර්ස් ලයිසන් එකක් ගන්න ගියාම නේද? දැන් මෙහෙ දෙන්නේ නැහැ එක පාටම මෙහෙ ඉගෙන ගන්නවා. නේද? අවුරුදු දෙකක් ගත වෙන්න ඕන සම්පූර්ණ හරි ලයිසන් එක ගන්න. මොකද මේ අවුරුදු දෙකේ කොටසින් කොටස යාගේ බලනවා. යාගේ හැකියාව, යාගේ driving habits නේද? කියන්නේ වාහනේ පැදවීමේ. මොකද අපි අන්තිමට අපි කරන්නේ පුරුදුනේ. දැන් අපි මොන කාර්යයක් කරන්න ගියත්, සීල සමාධි ප්‍රඥා වඩන්න ගියත්, අනිකුත් දේවල් කරන්න ගියත් අපි අන්තිමේදී හොඳ හෝ නරක හෝ කරනවා කියලා කියන්නේ පුරුදු ටිකක් නේ. දැන් අපි තුමු කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයා ප්‍රාණඝාත කරනවා. එයාට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. කෙනෙක් ඉන්නවා අනුගේ දේවල් ගන්න බලනවා, සොරකම් කරනවා. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. අපි හොඳ පැත්ත ගමු. කෙනෙක් ඉන්නවා හැම වෙලාවෙම අනිත් මිනිස්සුන්ගේ සත්වයන්ගේ ජීවිත ආරක්ෂා කරන කෙනෙක්. එතකොට එයාට පුරුද්දක් බවට පත් වෙනවා. ඊයගම කෙනෙක් ඉන්නවා හැම වෙලාවෙම අනුන්ගේ එක හොයන කෙනෙක් ඉන්නවා. කාලයක් තිස්සේ වැඩි කරලා තියෙනවා. දැන් ඒක පහසු වැඩක් කියලා එයාට. නේද? ඒ වගේම කෙනෙක් ඉන්නවා අනුන්ගේ දේවල් එයා වැඩක් නැහැ කියලා. එයා වැඩක් කරන්නේ නැහැ කියලා. දුහාමුදුරුත් කිව්වනේ. නපරේසං විලෝමානි නපරේසං කතා කරන්නේ. අත්තනෝ අවික්කීය කතානිය කතානි. අය අර කතාව නේද? මේ කතාවේ කියනවා නේද? තමන්ගේ වැඩක් බලාගන්නයි කියලානේ. ඒ මුලින්ම mind your own business කියපු කතාව. තමන්ගේ වැඩක් බලාගන්න. තමන්ගේ වැඩක් බලාගත්තොත් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා එතන පෙනියන්නේ පැහැදිලිවම අන්න ඒ අදහස. නේ? එතකොට දැන් පුරුදු සහ තමයි අපිට වැඩ කරන්නේ. පුරුදු තමයි හොඳ පුරුදු සහ නරක පුරුදු. ඒ ඉන්න සංස්කෘතියට අනුව, තැනට අනුව. ඒවා තමයි දැන් මේ වෙනස් කරගන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ පුරුදු ආශ්‍රය කිරීමේ නිර්මාණය වෙනවා කාලයක් ගිහිල්ලා. මම මේ තාම මේ නිස්සේ කියන වචනෙට පොඩි බෑග්ග්‍රවුන්ඩ් කතාවක් කියනවා. ඒක පාට මේකට ගියාට තේරෙන්නේ නැහැ. මේ ආශ්‍රය කිරීම. එතකොට කෙනෙක් හොඳ වැඩ ටිකක් කාලයක් ආශ්‍රය කරාම එයාට හොඳ වැඩ එයාගේ නිරන්තරයෙන්ම හැදෙනවා. දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා කතාවස් කරද්දී එයා බොහොම හිතලා බලලා බුදුහාමුදුරුවෝ කිව්වර නේද? මේ පච්ච වේකිතබ්බා කාය කම්ම කියලා. ප්‍රති හිතලා කයින් කටයුතු කරන්න. මේ රාහුල හාමුදුරන්ට කියන නම්බල ටික රාහුල වද සූත්‍රේ. පච්ච වේකිතබ්බා වචී කම්ම. පච්ච වේකිතබ්බා මනෝ කම්ම. පාරට හිතන දේ කියන්නේ යන්න එපා කියලා කිව්වා. නේ? ඒක ගොඩාක් අපිව වාරණය කිරීමක් නෙමෙයි. ඉතින් අපි එහෙම හිතලා වැඩ කරනකොට ගොඩක් දුරට අපිත් සංවර වෙනවා. සංවරය කියන්නේ මේක පාට මේ බාහිර තියෙන එකක් නෙමෙයි නේද? දැන් බාහිර ගොඩක් අය සංවරයි ඉන්නවා නමුත් ඉතින් එහෙම නෙමෙයි. සංවරය කියන එක හිත ඇතුලෙන් හැදෙන්න ඕන දෙයක්. ඉන් පස්සේ තමයි බාහිරේ හැදෙන්නේ. බාහිරේ විතරක් හදාගෙන ඇතුළ නිකන් කැලයක් වුණොත් ඊට පස්සේ Tamanට වදයක් බවටපත් වෙනවා. ඉතින් දැන් මේ නිස්සය කියලා කියන්නේ ආශ්‍රය කිරීම. දැන් අපි මේ කොහොමද මෙතනට ගන්නෙ? දැන් අපි පච්චය දේශනායි පටන් අපතරනේ කතා කරගෙන ආව මේ කොහොමද ධර්ම කාරණා අතර සම්බන්ධය ගොඩනගන්නේ? මේ සම්බන්ධනේ කතා කරන්නේ පච්චේපන්න උනා. මේ සම්බන්ධය ගොඩනගන්නේ එක පච්චේ සත්‍ය කියන කාරණාවන් හරහා. දැන් මෙතන අපි කියලා තියෙනවා
යමක් ආශ්‍රය කරගෙන දෙවන්නක් ඇති වේ නම් එම පළවෙනි දෙයට අපි කියන්නේ නිස්සය කියලා. යමක් ඒ කියන්නේ දැන් අපි හිතමු යම් කිසි ධර්ම කාරණාවක් ආශ්‍රය කරගෙන දෙවෙනි කාරණාවක් හැදෙනවා නම් අන්න එතෙන්දි වෙන්නේ නිස්සය. සමහර තැන්වල වෙනවා දැන් සාමාන්‍යයෙන් වෙනකොට දැන් පළවෙනි කාරණාව නිස්සය වෙනවා නම් දෙවෙනි කාරණාව වෙන්නේ මොකක්ද? නිස්සිතය. නිස්සිතය. ඒ කියන්නේ නිස්ත්‍රයෙන් ආශ්‍රයෙන් හැදිච්ච දේ ආශ්‍රිතය. දැන් අපි කියනනේ ආශ්‍රය ආශ්‍රිතය නේ. ආශ්‍රය කිරීමක් තියෙනවා ආශ්‍රය කරයින් පස්සේ ආශ්‍රිතේ බවටපත් වෙනවා. එහෙනම් දැන් මෙතන අපිට සරලව තේරුම් ගන්න තිබෙන්නේ ධර්ම කාරණා ගොඩක් තියෙනවානේ. මොනවද ඒවා? චිත්ත ජයසික රූප නිබ්බාන ධර්ම කාරණා. මේවා අතරේ මේ පච්චේකරණය සිද්ධ වෙනවා සුදුසු ආශ්‍රය කිරීමක් කරා. ඒක ආශ්‍රය කරනවා. ඒතර අසුරු ආශ්‍රය කිරීම හරහා ඊළඟ ධර්ම කාරණාව නිර්මාණය. ඉතින් මේක අර පහුගියවට සම්බන්ධයි. අපි බලමු ටිකක් වෙන විදිහකට ගන්න තියෙනවා. නාමස්කන්ධ හතර සතර මහා භූත සහ ඔක්කාන්ති කණේ නාම රූප කියන ඒවා මෙන්න මේ නිස්සේ පච්චයෙන් වෙන්නේ. අපි දැන් මේ කලින් කතා කරා සහජාත පච්චයෙන් කතා කරා අඤ්ඤමඤ්ඤ පච්චයෙන් කතා කරා නේද? නමුත් අපි බලමු මේ විදිහට කොහොමද නිස්සේ වශයෙන් මේ අතරේ වෙන සම්බන්ධය. නාමස්කන්ධ හතර කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංඛාර. වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංඛාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. අපි දැන් කතා කරා මුල ඉඳලම අපි සහජාත පච්චයේදීම කතා කරා ඒ එක ස්කන්ධයක් හටගත්තම අනිත් ස්කන්ධ තුනම එකට හට ගන්නවා කියන්නේ. එහෙම කතා කරා නේද? ඒ වගේම අපි සාකච්ඡා කරා අඤ්ඤමඤ්ඤ පච්චයේදී මොකද සාකච්ඡා කරේ ගියේ සතියේ? ඒ නාමස්කන්ධවල එකට පවතිනවා. එකට පවතිනවා. අර අපි කිව්ව ට්‍රයිපොඩ් එකක් වයි කියලා නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු සංඥාස්කන්ධය තියෙනවා නම් ඒත් එක්කම අනිත් තුනක් පවතිනවා. සංඛාරස්කන්ධය තිබෙනවා නම් අනිකුත් ස්කන්ධ තුනක් ඒත් එක්කම පවතිනවා. ඒ වගේම වේදනාස්කන්ධය තිබෙනවා නම් අනිකුත් ස්කන්ධ තුනක් පවතිනවා. කියන්නේ මෙතන තියෙන්නේ අඤ්ඤමඤ්ඤ භාවය. එකිනෙකට සම්බන්ධ භාවයක් තියෙනවා. ඒ වගේම ඒක තවත් පැත්තකින් තවත් පැතිකඩකින් අපි ගත්තොත් මේ ස්කන්ධ හතර මුලින් ගත්තොත් අරූපී ස්කන්ධ හතර නාමස්කන්ධ හතර එකට එකක් ආශ්‍රය කරගෙන පවතී. නේ ආශ්‍රය කරගෙන පවතී. ඇසෝසියේට් කරගෙන ජීවත් වෙනවා. ඉතින් අරකම තමයි. එකට උපදිනවා, එකට වැඩ කරනවා. ඒතර බලවත් කාලයක් ගියාම වෙන්නේ. එකට ආශ්‍රය කරනවා. සාමාන්‍යයෙන් අපි ගමු. දැන් මොන එකට උපදිනවා. ඊළඟට එකට පවතිනවා. මේ හතර ඊළඟට කාලයක් යද්දී පැවැත්ම අපි අනම් කරනවා. මෙන්න මෙතන ආශ්‍රයයක් වෙනවා. මේ හතර අතරේ ආශ්‍රයයක් පවතිනවා. ඇසෝසියේෂන් එකක් පවතිනවා. දැන් අපි මිනිස්සු ආශ්‍රය කරන්න ගියාමත් තියනවානේ. දැන් අසේවනාජ බාලාණන් කියලා කියන්නේ මොනවාද? පණ්ඩිතානන්ද සේවනානේ. කාලයක් යනකොට අපි ඉස්සෙල්ලා අපි ඒගොල්ලෝ අඳුනා කියා ගන්න. ඊට පස්සේ කාලයක් යනකොට අපි පවතිනවා ඒගොල්ලොත් එක්ක. තවත් කාලයක් යනකොට අපි ආශ්‍රය කරලා තිබෙනවා. ආශ්‍රය කරමින් පවතිනවා. අනේම ගත්තයින් පස්සේ නාමස්කන්ධ හතර කියන අපි එක උදාහරණයක් ගත්තොත් ඒ හතර අතරේ ආශ්‍රයයක් පවතිනවා. එකිනෙකට ආශ්‍රයයක් පවතිනවා කියන්නේ හැම වෙලාවෙම හැම ස්කන්ධයක්ම අනිත් ස්කන්ධ තුන ආශ්‍රය කරනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු වේදනා ස්කන්ධය සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා උපේක්ඛා කියලා. දැන් සැප වේදනාවක් දුක් වේදනාවක් ඔය දෙක අතර වේදනාවක් ඇති වුණාම අර අනිත් තුන ඒකත් එක්ක ආශ්‍රය කරනවා. ඒ කියන්නේ සංඥා හැදෙනවා ඒවට. ඒත් එක්ක මේවට සංඛාර හදා ගන්නවා පුඤ්ඤා ආනින්ජකන සංඛාර. ඒ වගේම ඒවට විඥාන හැදෙනවා. නේ? සංඥාව හැදිච්ච ගමන් අපි දුන්නේ කෙනෙක් සංඥාව හදනවා දැන් මේ මොහොතේ හදනවා සංඥාව අතීතයේ සම්බන්ධ දෙයක්. ඒ වගේම මේ මොහොතේ තව එකක් හදනවා අනාගතයේ සම්බන්ධ සංඥාව. ඕක හදනකොට මොනවද වෙන්නේ? අපිට වේදනාවක් ඇති වෙනවා නේද? යම් කිසි වේදනාවක් ඇති වෙනවා. ඒත් එක්කම අපි කුසල අකුසල නැත්නම් ආනෙන්ජාපි සංඛාර ගොඩනගා ගන්නවා. ඒවට චිත්ත ඇති වෙනවා. අපි ගත්තොත් ඊළඟට විඥාන හදා ගන්නවා කියන එක. විඥාන හැදෙන්නේ අර වයින් තමයි. විඥානයක් හැදෙනවා කියන්නේ ඒ තුල වේදනාවක් තියෙනවා. ඊට පස්සේ ඒ තුල සංඥාවක් තියෙනවා.
සංඛ. ඒ කියන්නේ මේ ඔක්කොම විඥානය ඇතුළේ වෙන්නේවද නෑ. විඥානය එක ආශ්‍රය කරගෙන වැඩ කරනවා. අපි සරල උදාහරණයක් ගමු අද. නේද? දැන් අපි කිව්වොත් දැන් වැස්ස වහිනවා කියලා. ඒ වැස්ස වහින වැඩේට කොච්චර තව බාහිර දේවල් ටිකක් සම්බන්ධද? නේ? ඒ ක්‍රියාවලියට ගොඩාක් ඒවා අන්තර්ගතයි. නමුත් අපි කතා කරන්නේ වැස්ස වහිනවා කියලා. ඒ වගේ අපි අර එහෙම ගත්තම සම්බන්ධයි. සතර මහා භූතත් එහෙම. අපි එදත් කතා කරන්නේ. ඒවත් එකට එකිනෙක ආශ්‍රය කරගෙන පවතී. තද ගතියක් ආපු ගමන්ම එහෙනම් අනිත් ඒවත් ඒකේ ඔක්කොම ආශ්‍රය කරගන්න. එයාට බෑ තනියෙන් නේ. එයාට වැగిරෙන ගතිය ඕන, පග්ගරන ගතිය, ළඟට එයාට උණුසුමක් ඕන, එයාට හමන ගතියක් ඕන. තේජෝ ආවම තනිත් තුනක් ඒ ඔක්කොම ආශ්‍රය කරගන්න. ඒ වගේම ඔක්කාන්තික්ඛනේ නාම රූප. ඒ කියන්නේ ජීවියේ ප්‍රතිසන්දි විඥානය ගන්නකොට හදේවත්තු රූපය ආශ්‍රය කරගෙන එයා වැඩ කරන්නේ. එයාට හදේවත්තු රූපයක් නැත්තම් ඔක්කාන්තියක් වෙන්නේ නැහැ. නේ? පටිසන්ධි විඥානේ කොහේ තැනක මෙය වෙන්න ඕන. අනිවාර්යයෙන්ම දැන් මැරිච්ච ගාම්ම අතරක් නැතුව අනන්තර සමානන්තර පච්චයට අනුව අනිවාර්යයෙන්ම පටිසන්ධි විඥානයක් කොහේ හරි තැනක නිර්මාණය වෙනවා. එතකොට ඒ වෙනකොට හදේවත්තුවක් ඇතුළට යන්න වෙනවා යාට. හදේවත්තුව ආශ්‍රය කරගෙන ජීවත් වෙන්න බෑ. මතක තියාගන්න. අපි ගොඩාක් කතා කරනවා ගිය පාරක් කතා කරා මේ සාමාන්‍යයෙන් ඔය මේ අපි සාකච්ඡා කරන එක තැනකදී අපි කිව්වාගේ සතියේ දැන් පටිසන්ධි විඤ්ඤාණ මේ මොනවාද හදේවත්තුවයි පටිසන්ධි විඤ්ඤාණයේ අතර අන්‍යමඤ්ඤ භාවයක් තියෙනවා. ඒ අවස්ථාවේ. හැබැයි ජීවත් වෙනකොට ඒ සම්බන්ධය නැහැ. එතනට පමණයි ඒක සම්බන්ධයි. ඒ සති කතා කරන්නේ. ඒකට හේතුව තමයි මේ ඒ ප්‍රතිසන්ධි ශ්‍රණය තුළ විතරයි හදේවත්තුවයි පටිසන්ධි විඤ්ඤාණය අතර අන්‍යමඤ්ඤ භාවයක් වෙන්නේ. ඊට පස්සේ වෙන්නේ නැහැ ඒක. ඒ අවශ්‍ය ගොඩනගා ගැනීම තමයි වෙන්නේ. ඉතින් සරලව ගත්තොත් ඔන්න ඔය විදිහට ආශ්‍රය කිරීම සිද්ධ වෙනවා. මේ ධර්ම කාරණා හතරයි. ඉතින් නාමස්කන්ධ හතර කියන්නේ ධර්ම කාරණා හතරක්. සතර මහා භූත කියන්නේ ධර්ම කාරණා හතරක්. ඊළඟට ඔක්කත්තිකණේ ප්‍රතිසන්දික්ෂණේ වෙන ඒ විඥානයත් ඊළඟට හදේවත්තු කියන නම් සම්බන්ධය ඒකත් ධර්ම කාරණා ටිකක්. එහෙනම් මේ අතරේ තිබෙන ආශ්‍රය කිරීම අසුරු කිරීමට අපි කියනවා නිස්සය පච්චය. ඒක විස්තර කතා කරමු. එතකොට මේ නිස්සය පච්චය දෙආකාරයි. දැන් මෙතෙන්දි පොඩ්ඩක් කලබල වෙන්න එපා. දැන් මේ පරණ ඒවා මේවට සම්බන්ධ කරනවා. දැන් මොකද මේ දැන් අලුතෙන් මෙහෙම පච්චය ඉදිරිපත් වුණාට නිස්සය කියලා පරණ පච්චේ කාරණා මේවට සම්බන්ධයි. මොකද ඒව හරහනේ මේවා ඉන්නේ. සහජාත නිස්සය පච්චය සහ පුරේජාත නිස්සය පච්චය. මේ පුරේජාත කියන එක තවත් බෙදෙනවා. වත්තු සහ වත්තු ආරම්භන කියලා. එතකොට සහජාත කියන එකේ තේරුම මොකක්ද? එකට උපදිනවා කියන්නේ. සහජාත කියන පදේ තේරුම පාලි. එකට උපදිනවා කියන්නේ. එකට උපදිනවා කියන එක. මේ සහෘදය කියලා කියනවනේ. සහෘදය කියලා කියන්නේ. සාමාන්‍ය කියන්නේ සිංහල. එයා සහෘදේ. සහෘදය කියන්නේ එක හා සමාන විදිහට යමක් භුක්ති විඳින්න පුළුවන්. වින්දනය කරන්න පුළුවන් කෙනාට සහෘදයයි. මම දන්නේ නැහැ වෙනවද කියලා. නේ? සහෝදරයා කියලා කියන්නේ. නේ? සහෝදරයා. කියන්නේ උදරයෙන් එකට උපදින්නා කියලා අදහසකුත් තියෙනවා. ඒතර සහ කියන එක. ඊළඟට මේ වචනේ අලුත් වචනයක් වගේ. පුරේජාත. මේක පූරේජාත නෙමෙයි. පුරේජාත. පුරේජාත පච්චාජාත තව වචනයක් තියෙනවා. ඒක අදාළ නැහැ. පුරේ කියන්නේ පාලි මොකටද? පෙර. පසුව කියන්නේ. එකට පසුව. පුරේ කියන්නේ මොකද? නගරෙට. පෙර කියන එක දාන්න. පෙර කියන එකයි. හොඳ ගෙස් එකක් නේ. ඒක හොඳයි ඒක. පුරේ කියන්නේ පෙර කියන එක. එහෙනම් මේක අනිත් පැත්ත පච්චා. පච්චා කියන්නේ පසු. පෙර පසු. එහෙනම් දැන් අතන උඩ එකට උපදිනවා. මෙතන ඉස්සෙල්ලා උපදිනවා. පුරේජාත. එතකොට දැන් එකට උපදින තැනක් තියෙනවා නිස්සය වීම.
එහෙනම් සහජාත පච්චය සම්බන්ධ නිස්සීමක් තියෙනවා. ඒ වගේම කලින් උපදිනවා කියන එකෙත් තිබෙනවා ආශ්‍රය කිරීමක් කියනෝ නිස්සී කිරීමක්. අන්න ඒක ඇතුලේ අපි සාකච්ඡා කරනවා වස්තුවක් තිබෙනවා. ඒ වස්තුව වල තිබෙන ආරම්භණයක් තිබෙනවා. ඒ වස්තු කියන එක අභිධර්මයේ ගන්න අපි දන්නවා වෙන මොකක්වත් නෙමෙයි. මොනවද වස්තු කියන්නේ? මොනවද වස්තු කියන්නේ? එක තරක් අහු කරගන්න පුළුවන්. අනිත් තැන් හදා ගන්න පුළුවන්. ඒ හදේ වස්තු කියනවා. හදේ වස්තු කියනවා අනිත්‍යවත් අපි ගමු. මොනවද අනිත් වස්තු? සෝත ගාන. ආ? චක්කු වත්තු. චක්කු වත්තු, සූත වත්තු. ඉතින් අපි වස්තු කියන එකට වඩා අපි ගන්න අභිධර්මයේ පසාද කියන එක. චක්කු පසාදය, සෝත පසාදය. ඒක තමයි සාමාන්‍යයෙන් අපි කියන ඒ කියන්නේ ධර්ම කාරණා සාකච්ඡා කරද්දී පහසු වචන. නමුත් වත්තු කියන ක්‍රමයකටත් ඒක තියෙනවා. අන්න ඒ. ඊළඟට වත්තු ආරම්මණය තියෙනවා. ඒ අදාළ වස්තුවට හෝ පසාද රූපයට අදාළ වෙන අරමුණ පුරේ ජාත වශයෙන් නිස්සය වෙනවා. ඒකට උපදින තැන් නිස්සයක් තියෙනවා. කලින් ඉපදිච්ච තැන් නිස්සයක් තියෙනවා. වත්තු ආරම්මණය කියලා බලමු. සහජාත නිස්සය දැන් බලමු අපි මුලින්ම පළවෙනි කාරණා. සහජාත පච්චය වන සියල්ලම නිස්සය පච්චයද වන බවයි. එහෙනම් පැහැදිලි නේද? දැන් අපි කලින් දවසේ කිව්වා මේ ගොඩක් කාරණා සහජාත පච්චය කියන්නේ එකට උපදිනවා. නාමස්කන්ධ හතරකට උපදිනවා. මහා භූත රූප හතරකට උපදිනවා. එහෙනම් අන්න ඒවා ඔක්කොම නිස්සය පච්චයද වෙනවා. මොකද ඒවා එකට උපදිනවා නම් පොඩි ආලුකමක් නිර්මාණය වෙන්න බෑනේ. එහෙම නේද? එහෙම වෙන්න බෑනේ. එකට උපදිනවා නම් අනිවාර්යයෙන්ම යාලුකම නිර්මාණය වෙන්න ඕන. මම එදත් කිව්වනේ අර මේ එහෙම එකට උපදිච්ච කට්ටිය පිරිසකුත් ඉන්නවා කියලා නේද? කවුද මේ පිරිස? සිද්ධාර්ථ කුමාරයා එකට උපදිනවා කියලා පිරිසක් ඉන්නවා නේද? සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිය කාන්තකාශ්‍ර චන්න ඇමතියා. ඔව්. අන්නේ මේ කට්ටිය එකට උපදිච්ච කට්ටිය. දැන් එකට උපදිනවා කියන්නේ මොකක්ද එහෙනම්? එහෙනම් මේ ආශ්‍රයක් සම්බන්ධ වෙනවා. නේද? දැන් එකට උපදිනවා කියන එකෙන් අදහස් අපිට අදහසක් ගන්න පුළුවන් කිසියම් ආශ්‍රයක් පවතිනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ දේවදත්ත කියන ස්වාමින් වහන්සේ ඇයි මේ එකට උපදින්නේ කියලා. මොන අහවල් දෙයකටද නේද? මොකටද එයා උපදින්නේ මේ එක්තරා තැනක ඉඳලා ඇයි උපදින්නේ මෙච්චර කාලයක්? කෙනෙක්ට අහන්න පුළුවන් නේ. එච්චර ගැටලුවක් නෑ. එයා මොකටද එක දිගටම උපදින්නේ කියන්නේ බුදුහාමුදුරුවොත් එක්ක. යශෝදරා දේවිය නම් ප්‍රශ්නයක් නෑ. ඒක ආදරයක් තිබුණා විශාල. ඒක අපි දන්න ගැටලුවක් නෑ. ඊළඟ අනිත් අය සම්බන්ධවත් අපිට ඒ කියන්නේ දැන් එහෙන් බැලුවයින් පස්සේ සහජාත කියන මේ අදහසේ එකට උපදිනවා අය කියන්නේ සූත්‍ර පිටකාගතවත් අභිධර්මයේ මේ පදේ අර්ථය එකයි. හැබැයි ඒකේ ගම්ම්‍යවන අර්ථය වෙනස්. වාචාර්ථය සහ ගම්ම්‍යවන අර්ථය වෙනස්. මේ ගම්ම්‍යවන අර්ථය කියන්නේ සූත්‍ර පිටකේ එකකට උපදිනවා කියන එක මේකේ කතා කරන්නේ කෙලින්ම ධර්ම කාරණා සම්බන්ධව. මොනවා වගේ වෙන්නේ නැතිද ඒ කට්ටිය එකට උපදින හේතු? යශෝදරා දේවිය ආදරයට උපදිනකොට අර අනිකුත් ස්වාමීන් වහන්සේ තරහට උපදිනවා වෙන්න පුළුවන්. පරිගැනීමට. නේ? එහෙම වෙන්න පුළුවන්. අපි දන්නවනේ දැන් ඔය ජාතක කතාවල තිබෙනවානේ. සේරි වාණිජ වගේ ජාතක කතාවල නේද? පරිගන්නවා කියවර නේද? අනේ එහෙමත් යන්නේ. එන එකට උපදින්න ඕන නම් එකක් එක්ක ආදරය කරන්න කාට හරි නැත්තම් හොඳට වෛර කරන්න. ඒ දෙකෙන් පුළුවන් එකට උපදින්න. ඉතින් මොකක්ද කියලා හිතාගන්න. ඈ? හාමුදුරනේ එක කාලයේ උපදින්නද? දැන් කවුද දේවදත්ත හාමුදුරුවෝයි දේවදත්ත කුමාරයා උපදිනකොට යසෝදරා දේවියයි එකම පවුලේනේ හාමුදුරනේ. එකම පවුලේ එක කාලේ ඉපදිච්ච අය. සිද්ධාර්ථ කුමාරයා ඒක ආත්මය කියන එක නේ. එහෙමයි. ඒක ආත්මය උපදිනවා ඒක කියන්නේ ආශ්‍රිතය වශයෙන් උපදිනවා. ඔව්. දැන් ඒ අනික තමයි සහජාත කියන එක මෙතන ඉදිරිපත් වන්නේ එක මොහොතේ කියන එක. ඔව්. ඉතින් අපි දැන් මෙහෙම ගමුකෝ දැන් අපි අභිධර්මයේ සූත්‍ර පිටකාගතව අපි කියන්නේ ඔක කර්මයේ සම්බන්ධ කරලා නේ. ඒතර එකට උපදින්න ඕන නම් එතකොට එක ජීවිතයකට උපදින්න ඕන නම් එක්ක හොඳටම ආදරය කරන්න ඕන එක්ක නැත්තම් හොඳටම වෛර කරන්න. නේද? අඩව අල්ලගෙන නේද තරහ වෙලා ඉන්න ඕන. එතකොට පුළුවන් උපදින්න. ඒක සූත්‍ර පිටකාගතව කර්මයේ සම්බන්ධ කාරණා. දැන් මෙතන ධර්ම කාරණා වශයෙන් ගත්තයින් පස්සේ අභිධර්මානුකූලව
එකට උපදිනවා කියන්නේ ධර්ම කාරණා. ඒතර මේවා එකටම උපදින්න ඕනේ. මොකද අභිධර්මයේ ගොඩාක් තාක්ෂණිකයි. ඒතරම ගොඩක් නෙමෙයි හොඳටම තාක්ෂණිකයි. ඒකේ වර්ධින විදියක් නැහැ කියපු කාරණා. හොඳයි. එතකොට දැන් සහජාත පච්චේ වෙන සියල්ලම නිස්සේ පච්චේද වෙනවා. ඒක පැහැදිලි. තවදුරටත් පැහැදිලි කළොත් යම් ධර්මයක් යමකට සහජාත පච්චේ වෙනවා නම් ඒම නිස්සේ පච්චයක් වෙනවා. එහෙනම් සහජාත කාරණා ඔක්කොම අපි මෙන්න මේ සහජාත නිස්සේ කියන පච්චයටදී ඒ අර පළවෙනි කොටස යටතේ අපි ගන්නවා. එහෙනම් කාගේ හරි සහජාත පච්චේ සම්බන්ධව හොඳ කීමක් තියෙනවා නම් මේ ටික ඉතාම පහසුයි තේරුම් ගන්න. මොකද අරකම තමයි එතන අපි ගන්න. මොකද මේ ඔක්කොම සහජාත කියන කාරණා ටික ඔක්කොම අපි ආශ්‍රය සම්බන්ධව අපි ආශ්‍රය කිරීම සම්බන්ධයෙන් ගන්න. තවත් විස්තර කරගමු. නාමස්කන්ධ හතර ඕනෝන්ට නිස්සේ පච්චයෙන් පච්චේ වේ. මහා භූත රූප හතරක් ඒ අයට නිස්සේ පච්චයෙන් උදුර ආශ්‍රය කරගෙන ඔක්කාන්ති කනේ නාමස්කන්ධ හතර සහ කර්මජ වූ හදේ වත්තු රූපය ඕනෝන්ට නිස්සේ පච්චයෙන් පච්චේ වේ. අපි දන්නවා දැන් පටිසන්ධි විඥාණය එන්නේ නාමස්කන්ධ හතරත් එක්කනේ. එතකොට ඒක හදේ වත්තු රූපෙත් එක්ක ආශ්‍රය කරගෙන උපදිනවා. සහජාතන එකක්. ඒ වගේම චිත්තචෛතසිකයෝ චිත්ත සමුත්ථාන රූපයන්ට නිස්සේ පච්චයෙන් පච්චේ. අපි ඒක කොහොමද ගන්නේ? දැන් කවුරු හරි කෙනෙක් අපි කියවනේ චිත්ත කියන්නේ 75ක් නේද? චිත්ත 75ක් වැඩ කරනවා. දැන් අපි කියමුකෝ කෙනෙක් ඉන්නවා යම්කිසි කෙනෙක් එයා බොහොම ප්‍රසන්න වචන කතා කරනවා. කියන්නේ ඒවට හොඳ වචන කතා කරනවා. කාලයට ගැලපෙන, වෙලාවට ගැලපෙන, ප්‍රසන්න නේද? සාකච්ඡා ඒ වගේ දේවල් කරනවා. ඒතකොට එයා ඒක කරනකොට අන්න චිත්ත සමුත්ථාන රූපයක් නිර්මාණය වෙනවා. ඒක කොහොමද නිර්මාණය වෙන්නේ? එයාගේ වචන මුදා හැරීම සම්බන්ධයි. එයාගේ කතනය, එයාගේ භාෂණය මේ හැම දෙයක්ම තුල ඔන්න චිත්ත සමුත්ථාන රූප හැදෙනවා. ඒ චිත්ත සමුත්ථාන රූප එහෙනම් හැදෙන්නේ චිත්තචෛතසික සම්බන්ධව. මොකද එයා හිතනවනේ. දැන් කෙනෙක් එකපාරටම හොඳ වචන කතා කරන්නේ නැහැ නේ. එයා හිතන්න ඕනේ මේක හොඳ වචනයක්. මේක නරක වචනයක්. මේක මෙන්න මෙහෙම දෙයක් කියලා හිතනකොට එයාට චිත්ත ඇති වෙනවා. ඒ චිත්තත් එක්ක චෛතසික ඇති වෙනවා. අන්න ඒ හරහා හිතනකොට එයාගේ කටහඬ, එයාගේ ස්වරය, ඊළඟට එයාගේ වචන මුදා හැරීම, භාෂණයේ සියල්ලම එක්තරා විදියකට රූපයකට සම්බන්ධ වෙලා නිර්මාණය වෙනවා. චිත්තජ රූපයක් බවට සම්බන්ධ. එතන අන්න ඒ දෙකේ සම්බන්ධ චිත්තචෛතසික සහ චිත්ත සමුත්ථාන රූප. ඒ දෙකේ සම්බන්ධය තුළ අපිට තියෙන දෙකට දෙක ආශ්‍රය කරගෙන පවතින. ඊළඟට මහා භූත රූපය උපාදාය රූපයන්ට නිස්සේ පච්චයෙන් පච්චේ. පැහැදිලි මේගොල්ලොත් ආශ්‍රය මොකද ඒක පැහැදිලිනේ. මහා භූත රූප හතර තමයි උපාදාය රූප නිර්මාණය වන්න හේතුව. ඊළඟට දෙවෙනි කාරණාවයි පුරේ ජාත නිස්සය. අපි සාකච්ඡා කරනවා. ඒකේ පැති දෙකකට බෙදලා යනවා. එකක් වත්තු අනික වත්තු ආරම්භ. පුරේ ජාත කලින් පහළ වුණා කියන එකයි. සහජාත කියන එකට පහළ වුණා කියන. පුරේ ජාත නිස්සේ පච්චේ සිදුවන්නේ නිස්සිතයට పూర్වයෙන් උපන් නිස්සේ වන ධර්මය පසුව නිර්මාණය වන නිසිත ධර්මයට පච්චේ වීම. දැන් මෙතන විශේෂත්වයක් තිබෙනවා. දැන් අපි දන්නවා මේ දැන් අර සහජාත කියන එකේ වෙන්නේ එකට උපදීම තුල ආශ්‍රය කරා ගන්න. එහෙම නේද? එකට උපදිනවා ඒත් එක්කම ආශ්‍රය කරනවා. ඒ අනිත් ඒවානේ. දැන් නාමස්කන්ධ හතර එකට උපදිනවා ආශ්‍රය කරනවා. මහා භූත රූප හතර එකට උපදිනවා ආශ්‍රය කරනවා. එහෙම නේද? ඊළඟ පටිසන්ධි විඥානයේ සහ දේවත රූප එකට උපදිනවා ආශ්‍රය කරනවා. ඊළඟට තව මොනවද? චිත්තචෛතසික එකතු වෙලා ඒ චිත්ත සමුත්ථාන ඒ ඔක්කොම එකට හට ගන්නවා ආශ්‍රය කරනවා. දැන් මෙතන වෙන්නේ එකක් කලින් ඉපදිලා ඊට පස්සේ ඊළඟට ආශ්‍රය කරනවා අනිත් එක. නිස්සය දිනවා නිස්සිතයට ආශ්‍රය කරනවා. දැන් බලමු අපි. නිදසුනක් වශයෙන් ගත්තොත් චක්කු ආයතනෙ. චක්කු ප්‍රසාදය, චක්කු වත්තු කියලා කියමු. අපි චක්කු ප්‍රසාදය කියලා ගමු. මේ චක්කු ප්‍රසාදය නිසා චක්කු විඥානය ඇති වෙනවා. ඒක පැහැදිලිනේ. දැන් අපි මනෝ ධාතු මනෝ විඥානවල අපි සාකච්ඡා කරන්නේ ඒක. ඒ කියන්නේ දැන් ඔන්න කෙනෙක්ගේ ඇස තියෙනවා. දැන් අපි ධර්මයේ කියන්නේ ඇහැ නෙවෙයි නේද? චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදේද චක්කු ප්‍රසාදේ? ප්‍රසාදේ.
පසාදේ. පාසාදේ කියන්නේ මොකක්ද? බිල්ඩින් එක. ටච් මහල් වගේ. ටච් මහල් වගේ එකක්. ඔව්. ප්‍රාසාදයක්. මේක එතකොට පසාදේ. පසාදේ කියන්නේ මොකක්ද? අපි දන්නේ. sensitive part of the eye. sensitive part එක ගන්න හරි. ඔපය ඇහි තියෙනවා ඊටාම සියුම් තැන. ඇත්තටම එතන තමයි මේ රූපය සම්බන්ධ වෙන්නේ. මුළු ඇහැටම නෙමෙයි. දැන් අපි නිකන් සූත්‍ර පිටකේ කියන ඇහැට මෙන්න මේක ආව ඇහැට නෙමෙයි එන්නේ. එන්නේ ඇහි sensitive parts. ඇහි ඔපයට කියලා අපි කියනවා පසාදය. කනට නෙමෙයි ශබ්දේ එන්නේ. කොහෙද එන්නේ? කනේ පසාද කියන කැනට. කියන්නේ ඒ බොහොම සියුම් තැනට එන්නේ. වගේ ඔය අනිත් ඒවාත් තියෙනවා. මනසට නෙමෙයි අන්න තව එකක්. මනසට නෙමෙයි අරමුණේ. කොහෙද එන්නේ? ඒක පසාද කියලා කියන්නේ අපි වෙන කතාවක් කියන්නේ. මනසට නෙමෙයි අරමුණේ ඉන්නේ අපි ධර්මයට. කොහෙද දෙන්නේ? මනෝ ධාතු. ඔන්න හිතලා උත්තර දෙන්නකෝ. හදේවත්. අදේවත්. පැහැදිලි. තේරුණානේ? සූත්‍ර පිටක කියන්නේ මනසට අරමුණක් කියලා. මනස කියන්නේ විශාල තැනක්. එහෙම නේද? මනස කියලා ගත්තම මේ බ්‍රේන් එක අරව මේ ඔක්කොමත් එක්කනේ ගන්නේ. මෙතන එන්නේ හදේ වස්තුවට. මොකද හදේ වස්තුව තුල තියෙන භවංගයට තමයි මේ ඔක්කොම ඇටච් සම්බන්ධ වෙන්නේ. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. ඒ ඇතුළේ තියෙන සම්පටිච්ඡන දෙක පංචද්වාරා වජ්ජන ඊළඟට මොනවද? සම්තීරණ, පොත්තපන ඊළඟට මොනවද? ජවන, තදාරම්භන ඔක්කොම තියෙන එක ඇතුළේනේ. එහෙනම් මේ හදේ වස්තුවට තමයි එන්නේ අරමුණ. මනෝ අරමුණ එන්නේ. හොඳයි දැන් මෙතන කියන්නේ අපි ගමු එකක්. චක්කුපසාදේ නිසා අන්තිමේ චක්කු විඤ්ඤාණයක් ඇති වෙනවා. අපි දන්නවනේ ඒක. චක්කුපසාදයේ තිබෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? අරමුණකුත් දැන් එළියෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි අරමුණ ගේන්න බෑ චක්කුපසාදයට යම්කිසි කෙනෙක්ගේ යම්කිසි චිත්තයකගේ සම්බන්ධයෙන් තොරව. මොකද ඒ චිත්තේ? අහේතුක චිත්තයක්. චක්කු විඥාන චක්කුද්වාරා වජ්ජන සිත. ඒකද? එහෙම නෑ. ඉතින් ආයන්ට වෙනවා. පරම ස්ලයිඩ් එකට ගිහලා පෙන්නන්න. චක්කුද්වාරා වජ්ජන සිතෙන් නේද මනෝද්වාරා වජ්ජන සිතට ගේන්නේ හම්දුරනේ. ඔව් ආවජ්ජන චිත්තයන් හරි. ආවජ්ජන චිත්තයක් කියලා එකක් තියෙනවා. නේද? එහෙම නේද? එහෙමයි. එහෙම නේද තියෙන්නේ? එහෙම නැත්නම් අපි ගිහලා බලමු. අනිත් පැයට පොඩක් පෙන්නන්නත් එක මොකද මෙයා ගිහලා බලන්නත් එපේ. නිකන් කියලාම හරිමද? බලන්නෙත් නැහැ නැත්තම්. ඔය ඇසෙන් ගත්ත චක්කුද්වාරා වර්ගයේ සිත තමයි හම්බුනේ. ඔව් ඒක තමයි අපි පොඩක් පෙන්නන්නත් එක්ක. නැවත. ඒකට අපි රූප සටහනක් යන්න නේද? එහෙමයි. චිත්ත වීති බලන්නේ චිත්ත වීති පළවෙනි චිත්ත වීති. අපි කොයි හරි දෙයක් කරේ මතකද? චිත්ත වීති අපි මුල්ම හරිය කරේ චිත්ත සම්බන්ධව නේ. පළවෙනි චිත්ත රීතියදී හම්බුනේ. පළවෙනි චිත්ත රීතිය. අකුසල අපි චිත්ත වීතියද අපි කරා අකුසල චිත්තයද අපි කරේ. චිත්ත වීති වල නේද? විචි එහෙම චිත්ත වීති කියන ස්ලයිඩ් එකට අපි යනවා. ඒකට ගියාම ඔන්න
අපි ඇඳලම පෙන්නවා මේක මතකද? තදාරම්භ ඒක ඇඳලම පෙන්නවා කියන්නේ මේකෙන් නෙමෙයි මම හිතන්නේ. අපි වෙන තැනක පෙන්නුවේ අර මද විදියට මුල් හරිය වගේ. ඔව්. මේක ඇඳලා පෙන්න මුල හරිය වගේ. ඒ කියන්නේ චිත්ත වීතිය නෙවෙයි දාමුදුරනේ. ඔව් මම හිතන්නේ මුල හරිය වගේ තිබුණේ. ඒ කියන්නේ මම හිතන්නේ මේ අකුසල චිත්තේ හරිය වගේ. හාමුදුරනේ අහේතුක චිත්තවල. අහේතුක ගන්න. අහේතුක චිත්ත. මොකද ඒකනේ අපි මනෝ ධාතුව ගැන සාකච්ඡා කරන්නේ. ක්‍රියා චිත්ත වශයෙන්. මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි තියෙන්නේ. නැවතන ගියප එක හේතුවක් තියෙනවා. පේනවනේ. අරමුණක් එනවා. මේක වදින්නේ චක්කු විඥානේ හැදෙන්න. දැන් මෙතන අපි කිව්වනේ. දැන් චක්කු ආයතනෙ චක්කු පසාදේ නිසා චක්කු විඥානේ ඇති වෙනවා කියනවනේ. අන්නේ ඇති වෙන්නේ මෙන්න මේ අදාළ ආවර්ජන චිත්තේ නිසා. දැන් මෙතන ඇහැ මේක කන සෝතද්්වාරා වර්ජන චිත්තේ. එහෙනම් විඥාණයට කලින් තව චිත්තයක් තියෙනවා. ඒක තමයි අර අරමුණ ඉන්ද්‍රිය සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ තමයි හැදෙන්නේ අදාළ විඥානය. එහෙනම් මෙතන ඉදත්තෝ චක්කු ආයතනයේ නිසා චක්කු පසාදේ නිසා චක්කු විඥානය ඇති වෙනවා. අනිත් ඒවත් එහෙමයි. මෙහි චක්කු ආයතනයේ උපදින්නේ චක්කු විඥාණයට పూర్වෙන්නේ. ඒක පැහැදිලිද? චක්කු විඥානය හැදෙන්න කලින්නේ චක්කු පසාදේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට මෙයද වස්තු සහ වස්තු ආරම්භන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දැන් මේක ඇතුලේ. දැන් කලින් කියපු උදාහරණේ වස්තු කොටසට සම්බන්ධ උදාහරණයක්. ඒ කියන්නේ දැන් වස්තු දැන් චක්කු කියන්නේ චක්කු වස්තු කියලා අපි කියනවා. සෝත වස්තු කියලා අපි කියනවා. ඒ නිසා අපි ගන්න වස්තු කොටසට දාලා. වස්තු ආරම්භන කොටසට වෙන උදාහරණයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මේ මරණය වෙන අවස්ථාවෙන් චුතිචිත්තය සම්බන්ධ කාරණාවක් තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. මොකද වස්තු ආරම්භණයක්නේ. එහෙනම් දැන් අපිට ගන්න වෙන්නේ මේ පුරේජාත නිස්සේ කියන කියන්නේ සහජාත සහ පුරේජාත දෙකක් තියෙනවා. මේ පුරේජාත යටතේ අපිට ගන්න වෙන්නේ නිස්සය එකක් තමයි අපි ජීවත් වෙලා මැරෙනකම්. කියන අවසාන චිත්තේ එනකම් අපිට අරමුණු වෙනවා. ඒ අරමුණු එන්න කලින් වස්තුවකට සම්බන්ධ පසාද රූපීය සම්බන්ධයෙන් තමයි පසාද රූපීය මුල් කරගෙන තමයි අදාළ විඥාන නිර්මාණය වෙන්නේ. එහෙනම් අනේකට වස්තු කියන්නේ පුරිජාත වස්තු නිස්සේ කියලා කියනවා. ඒ වගේම මරණ මොහොතේ චුතිචිත්තයට කලින් චිත්තක්ෂණ 16ක් වැඩ කරන ඒ කාර්යයේදී චුතිචිත්තයට පත් වෙනකොට සිදු වෙන ක්‍රියාදාමය අපි ගන්නවා පුරිජාත වස්තු ආරම්භන කියන නිස්සේ වශයෙන්. අපි දැන් ඉස්සරහට බලමු මේක. මේ තියෙන්නේ මේක ටිකක් මේක බොහොම වැදගත් ස්ලයිඩ් එකක් පොඩ්ඩක් එහෙම තේරුම් ගනිමු. දැන් චක්කු ආයතනයක් කියලා කියනවා, වස්තු කියලා කියනවා, පසාදක් කියලා. දැන් එතන චක්කු අපි ගත්තොත් වස්තුවක් හෝ ආයතනයක් හෝ පසාද රූපයක් වශයෙන් ඒකෙන් තමයි චක්කු විඥානය සහ අදාළ චෛතසික නිර්මාණය කරන්නේ. මොකද ඒක හරහානේ එන්න ඕනේ. මේ මැද අපි හිතමු ආවර්ජන චිත්තක් තියෙනවා. සෝත ආයතනෙන් සෝත විඥානය සහ අදාළ ඒවා. ගාන ආයතනෙන් ගාන විඥානය සහ අදාළ අනිකුත් ඒවා ධර්ම කාරණා. જીවහා ආයතනෙන් જીවහා විඥානය සහ අනිකුත් ඒවා. කාය ආයතනෙන් කාය විඥානය සහ අනිකුත් ඒවා. හදේ වස්තුවෙන් මනෝ ධාතුව ඊළඟට මනෝ විඥානය සහ සංප්‍රයුක්ත චෛතසික එතන නිර්මාණය වෙනවා. දැන් අපිට ඊළඟට තියෙන ගන්න තියෙන කාරණාව නාම ධර්ම වලට පසාද රූප පහ සඳහා නිශ්චය වෙන්න බෑ. මොකක්ද ඒකෙන් කියන්නේ? ඒකෙන් මොකද්ද මේ අදහස් කරන්නේ? දැන් අපි දකිනවා මෙතන දැන් මේ පසාද රූප පහක් තියෙනවනේ. දැන් අපි කියන්නේ හදේවත්තු පසාද රූපයක් කියලානේ. හදේවත්තු වෙනමනේ ගන්න නේද? එතකොට පසාද මේ රූප කොටස් චක්කුසෝත ගාන જીවහා
කාය කියන ඒ පහ ගත්තම දැන් ඒ පහ අනිකුත් ඒවට විඥාන වලට නිස්සය වෙනවා. ඒ කියන්නේ නාම ධර්මනේ ඒවා. එහෙම නේද? මේ විඥාන කියන්නේ නාම ධර්ම. නමුත් නාම ධර්ම වලට බෑ පසාද රූප වලට නිස්සය වෙන්න. ඒතර දැන් මෙතන ඒකයි කියන්නේ මොකද කියන්නේ? පුරේ ජාත කියන්නේ ඒකයි. අරව කලින් උපදිනවා. ඒ නිසා අනිකුත් නාම කොටස් ටික පස්සේ උපදිනවා. ඒක නිසා මෙතන මේ one way වැඩක් තියෙනවා. one way relationship එකක්. මේක two way එකක් නෙමෙයි. මොකද පුරේ ජාතකම කලින් එන්නේ නැහැ. කවුරු හරි සීනියර් වෙන්න ඕන. ඒක දැන් මේ පසාද රූප පහ නිර්මාණය වෙලා පුරේ ජාත වෙලා ඊළඟට නිශ්චිත බවට ඒවා නිස්ත්‍රේ කරාගෙන අර නිශ්චිත ටික හට ගන්නවා. චක්කුසෝත ගාන ජීවහ කාය. අපි උදාහරණයක් ගමු. පසාද රූප නැතිව උපදින අරූප බ්‍රහ්මයන්ගේ ස්වરૂපය ගන්න පුළුවන්. දැන් ඔවුන්ට රූප 28ක් නැහැ නේද? දැන් අපි දන්නවා මේ පසාද රූප පහ නැති වුණාම ඊට පස්සේ මේ ඊළඟට මොකද්ද වෙන්නේ? එයාලට රූප කොටස් නැහැ නේද? නාම හට ගන්නවා හරියට. එතකොට එසේම හදේ වස්තුවද මනෝ විඥාන ආදී මිශ්‍රය වෙන්නේ නැහැ. ඒකත් අපි පසාද රූප පහෙන් ඔබට ගිහිල්ලා කරන දෙයක්. දැන් අපි එදා කතා කරානේ මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතු කියන දෙකක් කියලානේ. අපි මොකද්ද කිව්වේ මනෝ ධාතුව කියලා? මනෝ ධාතුව කියලා අපි කිව්වේ මොනවටද? මතකද? අපි කලින් කරායි. මනෝ ධාතුව කියලා අපි අදහස් කරගත්තා ඔය චිත්ත වීතියක තිබෙන කාරණා ටික. තුනක් තියෙනවා. මොනවද ඒ තුන? පංචද්වාරා වජ්ජන චිත්තය. මේවා දියුණු නැති ඒවා ඇත්ත වශයෙන්ම. චිත්ත දියුණු කාරණා ටිකක් නෙමෙයි. මනෝ ධාතුවනේ. සම්පටිච්ඡන දෙකක් තියෙනවා නේද? කුසල සහ අකුසල හේතුක සම්පටිච්ඡන. අන්නේ තුන අදාළ වෙන්නේ මනෝ ධාතුවට. මනෝ විඥාන ධාතුවට තියෙන ටිකක් හොඳටම දියුණු මට්ටමක්. සම්තීරණේ. එතනින් එහාට තියෙන ටික මනෝ විඥාන ධාතුව. අපි වෙන් කරනවානේ ඕක. දැන් අපි කියනවානේ මේ මොනවද කියන්නේ මනෝ විඥාන ධාතුව සම්බන්ධ චිත්ත කියක් තියෙනවා. අපි දැන් අවසාන ස්ලයිඩ් එකේදී ඔක කතා කරනවා. දැන් ওই චිත්ත 89 බෙදනවා මනෝ ධාතුව සහ එතකොට අපි ඒක කියන්නේ මේ මනෝ විඥාන ධාතුව සහ මනෝ ධාතුව කියලා බෙදනවා. එතකොට මනෝ විඥාන ධාතුවට චිත්ත 76ක් සම්බන්ධ වෙනවා. ඉතිරි 13 සම්බන්ධ වෙන්නේ මනෝ ධාතුවට. ඒ කියන්නේ දැන් ඔන්න විඥාන චිත්ත 10. ඒ කියන්නේ අහේතුක විඥාන චිත්ත 10ක් තියෙනවානේ. නේද? තියෙනවනේ. චක්කුසෝත ගාන ජීවහා කුසල පහයි කාය නේද? ඔය පහ 10ක් තියෙනවා. ඒ 10යි පංචද්වාරා වජ්ජන චිත්තයයි සම්පටිච්ඡන දෙකයි කීයද 13යි. ඒ 13 මනෝ ධාතුව. තදාල චිත්ත ටික. ඉතිරි 76ම දැන් අරව ඇත්ත වශයෙන්ම මේ මනෝ ධාතුව. කියන්නේ ඒවා ඇත්ත වශයෙන්ම තියෙන බොහොම ක්‍රියාත්මක ගතියක්. නමුත් අනිකුත් 76ම දිනුන වෙච්ච අවස්ථා. කියන්නේ මනෝ විඥාන ධාතුව සම්බන්ධයෙන් චිත්ත ටික කියලා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙමයි. දැන් අපි කිව්වා මේ නාමයන්ට බෑ පසාද රූප වලට නිස්සරේ වෙන්න. මේක one way relationship එකක්. ඒක පාර්ශවික වැඩක් නෙවෙයි. හැම වෙලාවෙම වෙන්නේ පසාද රූප වලින් විඥාන වලට නිස්සරේ වීමක් වෙනවා. අපි කියන්නේ නිශ්චිතය බව. නිශ්චිතයට උදව් කරනවා නිර්මාණය වෙන්නේ. නමුත් නිශ්චිතයට බෑ නිස්සය හදන්න. ඒක මේක කියන්නේ ඒක දැන් ආශ්‍රය කිරීම හරහා ආශ්‍රිතය හට ගන්නවා නේ. එතකොට ඒක තමයි එතන ගන්න. ඊළඟට දැන් මෙතන අනිත් පැත්තට හදේවත්තුවත් එහෙමයි. දැන් හදේවත්තු තුළින් මනෝ ධාතු මනෝ විඥාන ඇති වුණාට මනෝ ධාතු මනෝ විඥාන වලින් හදේවත්තු හදන්න පුළුවන්. ඒ හදන්න බෑ. ඒ කියන්නේ හදේවත්තු තමයි පුරේ ජාත වෙලා අනිත් ඒවා නිස්සරේ වෙන්නේ. නිශ්චිත බවට පත් වෙන්නේ. හැබැයි අන්න වෙනස. දැන් මම ඔය ඊළඟ අන්තිමට කියන්නේ නමුත් පටිසන්ධි විඥාන අවස්ථාවේ එහෙම නෑ දෙන්න දෙපැත්තට බෙදලා වැඩ කරගන්නවා. එහෙම වෙනව නේද? පටිසන්ධි විඥානයයි හදේවත්තුවයි දෙන්න එකට උපදිනවා, එකට වැඩ කරනවා, අන්‍යමන්‍ය වෙනවා, එකට ආශ්‍රය කරා ගන්නවා. ඒ අවස්ථාව හැර අනිකුත් කිසිම අවස්ථාවක
මේ මනෝ ධාතු මනෝ විඥාන වලට හදේවත්තුවට නිස්සය වෙන්න බෑ. මොකද හදේවත්තු මුලින් හට ගන්නවා. එතනින් තමයි අනිත් ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක ඇත්තනේ. දැන් හදේවත්තුව කියන්නේ මොකද්ද? කෙනෙක්ගේ ඇඟේ පටිසන්ධි විඥාණය නිර්මාණය වෙන තැන. ඒක ඇතුළට ඇකිලන් හටගන්නේ. ඒකෙන් තමයි මනෝ ධාතුයි මනෝ විඥාන ධාතුයි ඔක්කොම නිර්මාණය වෙන්නේ. ඒකෙන් තමයි පටන් ගන්නවා. ඉතින් මනෝ ධාතු කියන්නේ සම්පටිච්ඡන දෙකට හෝ පංචද්වාරා වජ්ජනයට පුළුවන් හදේවත්තු ඇති කරන්න. ඒක කරන්න බෑ. ඊළඟට අනිකුත් එක සම්පටිච්ඡන සම්තිරණේ ඇති වෙන්නේත් නෑ මනෝ ධාතුව නැත්තම්. එහෙම නේද? ඒ කියන්නේ මනෝ විඥාන ධාතුව මනෝ ධාතුව නැතුව ඇති වෙන්නේම නෑ. මනෝ ධාතුවට බෑ හදේවත්තුව නැතුව උපදින්න. නැත්නම් හදේවත්තුව හදන්න බෑ මනෝ ධාතුවට. පැහැදිලිද ඒක? අන්න එහෙනම් මේක ගන්න ඕන පුරේජාත නිස්සේපච්චී කියන්නේ විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතුයි. ඒ නාම කොටස් ටික ඊට අදාළ රූපකාරණාවල පළමු හට ගැනීමක් නැතුව නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම දැන් මනස කියන කාරණාවට වෙනම අපි කියන් මනෝ ධාතුව සහ මනෝ විඥාන වලට බෑ හදේවත්තුව. හදේවත්තුවෙන් තමයි ඒව හැදෙන්නේ. හැබැයි එකම එක එක්සෙප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඔක්කන්ත එක්කනේ. ඒතනදී දෙන්න එකට වැඩ කරන්න වෙනවා. මොකද හේතුව මේක හැදෙන තැන. අලුත් ජීවිතයක් හැදෙන තැන. ඒ හැදුනයින් පස්සේ අනිත් කිසිම අවස්ථාවක කරන්න බෑ. ඉතින් ඒ කියන්නේ එක ජීවිතයකට එක සැරයක් ඒ දෙන්න එකට වැඩ කරනවා. එහෙමනේ. දැන් මේ ජීවිතේ අපේ පුදිනකොට එහෙම වැඩ කරා. ආයෙත් මරුණෙන් පස්සේ ආයෙ පටන් ගන්නකොට පොඩ්ඩක් එහෙම වැඩ කරනවා. ඊට පස්සේ එහෙම වැඩ කරන්නේ නැහැ. ඒ පුරේජාත කියන එකේ සරල අදහස තමයි ඒක. දැන් අපි මේ අපි ටිකක් ඇතුළට ගිහිල්ලා බලමු වෙනම මාර්ගෙට. මම මේ ස්ලයිඩ්ස් වලින් එක කියලා දෙනවා. දැන් සහජාත නිස්සේ පච්චේ පැහැදිලි. අපි පච්චේ පච්චි උපන්න වෙනවා. එතකොට අපි දන්නවා චිත්ත 89ක් තියෙනවා. චෛතසික 52යි. චිත්තජ රූප 75යි. ඊළඟ මහා භූත රූප 4යි. පටිසංජිත 15යි. අරූපාවචර 4 ඇර හදේවත්තු. පටිසංදිශනේ. ඒතර මේවනේ පච්චේ වෙන්නේ පච්චි උප්පන්න බවට පත්වන්න. එතකොට ඒවා අපි දන්නවා මේ පහළ වෙන විදිහට අර කලින් ඒ වගේ සහජාත වගේම තමයි ටික. මේ ටික ඔක්කොම වෙනවා. ඉතින් මේ මෙතන තියෙන එකම දේ තමයි සහජාත කියන එකට ඉපදිච්ච හැම දෙයක්ම නැවත එක ඒ අතරේ ආශ්‍රය කිරීමක් කරගන්න. එහෙනම් මෙතන 아무තු දෙයක් නැහැ. සහජාත පච්චේ තිබිච්ච ස්ලයිඩ් එකම වගේම තමයි. එකම දෙයක ඇතුලේ එකට ඉපදිලා එකට වැඩ කරමින් එකට ආශ්‍රය කර ගැනීම කරනවා කියන නිස්සේ කියන පදය සම්බන්ධ වෙලා තියෙනවා. ඒක පැහැදිලිද? ප්‍රශ්න මොකුත් තිබුණාද? මේ දක්වා අපි ඊළඟ දෙකට යන්න කලින් ඊළඟට යමු ඊළඟ ස්ලයිඩ් එකට. වත්තු පුරේජාත නිස්සේ පච්චය ඊළඟට වත්තු ආරම්මන පුරේජාත නිස්සේ. අපි මේ පුරේජාත කියන කතාව දැන් අපි දන්නවා යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ දැන් කලින් ඉපදිලා නිස්සයක් ඉපදිලා නිස්සිතයකට සම්බන්ධ වෙනවා. අපි ගමු දැන් ඒක මේ ස්ලයිඩ් එකට දාලා මේ අපි සාමාන්‍ය පච්චේ පච්චේ උපන්න පච්චේ සත්‍ය දැන් ඔන්න වත්තු වශයෙන් අපි අර ටික ගන්නවා. චක්කු සුද්ධ ගාන ජීවා කාය. අදී මුල් පහට පසාද රූප කියලා කියනවා. අපි වත්තු කියලා ගමු. ඒවා මේ වත්තු පුරේජාත කියන්නේ పూర్වයෙන් උපදින වස්තුවක් නිසා. මේ චක්කු වත්තුවක්නේ. සෝත වත්තුවක් වශයෙන් ගන්න. ගාන ජීවා කාය හදේ වත්තුවක් වශයෙන්. අනේ වස්තු වශයෙන් කලින් උපදින නිසා අනිත් ඒවට නිෂ්ක්‍රයක් වෙනවා. පච්චුප්පන්න වෙනකොට. මොනවටද වෙන්නේ? චිත්ත 85කට ඒ වැඩේ වෙනවා. ඇයි 85ක් වෙන්නේ? හතරක් මොකදලා තියෙන්නේ? ඇයි හතරකට එහෙම වෙන්නේ නැත්තේ? අරූපාවචර කාණ්ඩික විපාක චිත්ත හතරට ඒක අදාළ නැහැ. නේ? මොකද ඒවා රූප නිර්මාණය නොකරන නිසා. රූප නිර්මාණය කරන්නේ නැත්නම් ওই චක්කු සෝත ගාන ජීවා ඒවා අදාළ වෙන්නේ නැහැ නේද? චෛතසික මනස් දෙක සම්බන්ධ. ඊළඟට මෙතන හරි වැදගත් කාරණාවක් කියනවා. අර අපි කියවනේ චක්කු විඥාන නිර්මාණය වෙන්නේ නැහැ. චක්කු වත්තුවෙන් තොරව. චක්කු ආයතනෙ හෝ චක්කු වත්තුවෙන් තොරව. ගාන විඥාන හැදෙන්නේ නැහැ ගාන වත්තුවෙන්. අන්න ඒ ටික අපි ගමු මෙතන ඊළඟට. චක්කු විඥාන දෙකක් තියෙනවනේ. මොනවද මේ දෙක?
කුසල අකුසල කුසල අකුසල කියලා හේතු කොටස තියෙනවා. සෝත විඥාන දෙකක් තියෙනවා. ගානක් දෙකක් තියෙනවා. જીවහා දෙකක් තියෙනවා. කාය විඥාන දෙකක් තියෙනවා. ඊළඟට මනෝ ධාතු කීයක් තියෙනවද? 3ක්. දැන් මම කිව්වා ඉස්සෙල්ලා. මනෝ ධාතු කීයක් තියෙනවද? 3යි. 3යි. ඊළඟ මනෝ විඥාන ධාතු ඒවා කීයක් තියෙනවද? 10ක්. 10යි. ආ? මනෝ විඥාන ධාතු මම කලින් කිව්ව 76ක් තියෙනවා. ඊළඟට ඒටි තමයි තියෙන්නේ. මෙතන එකම එක නැවතත් ඇවිල්ලා සම්බන්ධ තියෙනවා බලන්න. එතන සත්‍ය වෙනවා. ඔව්. එතකොට දැන් චක්කු විඥාන හටගන්නේ චක්කු වස්තුව නිසා. මේ දෙකම හට ගන්නවා. මේ දෙක හට ගන්නකොට අපි කියලා තියෙනවා ওই විඥාන චිත්ත 10 හට ගන්නකොට එතන සබ්බචිත්ත සාධාරණ පමණයි වැඩ කරන්නේ කියලා. එහෙම කියලා තියෙනවද කලින්? අයිසික 52කින් 7යි වැඩ කරන්නේ. එහෙනම් ඒ අර සාමාන්‍ය වේදනා සංඥා ඒ 7 පමණයි මේ විඥාන කුසල හෝ අකුසල එක්ක වැඩ කරන්නේ. ඇයි එහෙම 7 විතරක් වැඩ කරන්නේ? ඇයි අනිකුත් ඒවා වැඩ කරන්නේ නැත්තේ? මේ විඥාන චිත්ත මොනවද මේ ජීවිතේ කරපුවාද නැත්තම් කොහෙන් එන්නේ? පරණ ජීවිතව කරපු නිසා ගොඩාක් චෛතසික ඉන්වෝල්ව් වෙන්නේ නැහැ ඒවත්. සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අපි මේ ජීවිතේ අකුසල් කුසල් කරන්න ගියාම තමයි ගොඩාක් චෛතසික හටගන්නේ. පරණ ජීවිතවල වෙච්ච දේවල් නිසා චෛතසික අඩුවෙන් තමයි වැඩි වෙන්නේ. ඒසාර අවම මට්ටමින් වැඩ කරනවා ඒ ටික. එහෙනම් මේ විඥාන දෙක කුසල හෝ අකුසල හෝ ආවට අහේතුක 7යි වැඩ කරනවා. සෝතත් එහෙම, ගානත් එහෙම, જીවහාත් එහෙම. ඊළඟට කායත් එහෙමයි. ඊළඟ මනෝ ධාතුව. එතන මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද මනෝ ධාතුව වෙලා තියෙන්නේ? චිත්ත 3යි. මනෝ ධාතු 3යි. එතන කොහොමද තියෙන්නේ? මනෝ ධාතු 3යි. ඒකට චෛතසික 10ක් වැඩ කරනවා. ඒ මොනවද? මනෝ ධාතු වල මොනවද අපි ඒවට කියන්නේ? අපි ඒවට මොනවද කියන්නේ? ඔව් සම්පටිච්ඡන 2යි. ඔව්. පංචද්වාර වජ්ජන. ඔව් පංචද්වාරා වජ්ජනක් තියෙනවා. නමුත් අපි ගොඩක් වෙලාවට ඔය මේ මම මේක පොඩක් පැහැදිලි කරන්න කලින් කියපු උත්තරේ සාමාන්‍යයෙන් අපි මේ අර අතන මනෝවිඤ්ඤාණයට 76ක් කියලා ගත්තම අනිකුත් ඒවයි ඒ ටික ඔක්කොම ඒ කියන්නේ අනිකුත් කීයක් තියෙනවද 13ම අපි මනෝ ධාතු කියලා ගන්නෙ නැහැ. නමුත් එතන මනෝ ධාතු 3ක් තියෙනවා. අනිත් ඒවා සාමාන්‍ය මේ ක්‍රියා මට්ටමේ තිබෙන චිත්ත. එතකොට දැන් මෙතන අපි ගන්නෙ කොහොම කියලා? පංචද්වාරා වචන එකයි සම්පටිච්ඡන දෙකයි. හැබැයි එතන තියෙනවා අර ටිකක් නේද? අනිත් ඒවාත් තියෙනවා. පංචද්වාරා වචන කිව්වන් පස්සේ පහම වැඩ කරන්න පුළුවන් නේද? එතකොට පංචද්වාරා වචන චිත්තයයි සම්පටිච්ඡන දෙකයි තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. එතකොට මේ තුන එච්චර ගොඩක් බලවත් නෑ මේ අරමුණක් ගැනීමක් පමණක් වගේ තැන් ටිකක් නේද පංචද්වාරා වචන. පංච ඉන්ද්‍රියන් අරමුණක් ගන්නවා පිළිගැනීමක් වෙනවා කුසල අකුසල වශයෙන්. හැබැයි ඒ ටික චෛතසික තව තුනක් ආශ්‍රය කරනවා. අනිත් අර ගියාත්ම වල කරපු වගේ නෙමෙයි. මොකද මේ ආත්මෙ වෙන දෙයක් තව තුනක් ආශ්‍රය කරනවා. ඒ කියන්නේ දැන් ඔන්න මනෝ ධාතුව වැඩ කරන වෙලාවේ ඒ කියන්නේ පංචද්වාරා වචනය ඊළඟට ඊට පස්සේ එනවා නේකට සම්පටිච්ඡන දෙක. ඉතින් එකක් දැන් මේ වැඩ කරනකොට මේවා එතන චෛතසික තව තුනක් වැඩ කරනවා. මොනවද චෛතසික තුන? ඒ කියන්නේ මේ හතර අමතරව සම්පජ්ජ සාධාරණ වලට අමතරව පකින්නක කියන කොටසේ තුනක් වැඩ කරනවා. මොනවද ඒවා?
මතකේ බලන්න ආවර්ජන කරන්න. අපි කරා එක ගිය සතියේ මම හිතන්නේ ඕ ඊට උඩින් සතියේ. දැන් ඔබට පැහැදිලිද මේකේ තියෙන තර්කය? මේකේ තර්කය තමයි ගියාත්මෙන් අපට මේ ආත්ම විපාක දෙනියව තියෙනවා. තියෙනව නේද? ගිය ආත්මෙන් මේ ආත්ම විපාක දෙන දේවල් තියෙනවා. එතකොට ඒ දේවල් අපට විපාක දෙනකොට චෛතසික ගොඩක් වැඩ කරන්නේ නැහැ. අර සාමාන්‍ය 7යි වැඩ කරන්නේ. මොකද ඒවා මේ ජීවිතේ අපි අරමුණු ගන්න ඒවා නෙමෙයිනේ ගිය ආත්මෙන් එන ඒවා කෙලින්. එතකොට අපිට ගොඩක් චෛතසික වැඩ කරන්නේ 7යි. සාමාන්‍ය 7 විතරයි. නමුත් දැන් ඔන්න මනෝ ධාතුවට ආවම මෙතන තියෙනවා මෙතන දැන් මේ මොහොතේ කරන වැඩ පිළිවෙල. එතකොට අර 7 විතරක් නෙමෙයි තවත් ඒවා සම්බන්ධ වෙනවා. මොනවද සම්බන්ධ වෙන්නේ? පකින් එක කියන කොටසෙන් ඒ 6න් 3ක් සම්බන්ධ වෙනවා. මොනවද? දැන් හිතන්න අරමුණක් ගැන හිතපු ගමන් ඊටාම ඉක්මනට එනවා. චෛතසික කීපයක්. මොකද්ද? විතක්ක, විචාර, අදිමොක්ඛ. ඔය තුන එනවම තමයි මනෝ ධාතුවට. ඇයි? විතක්කේ කියන්නේ මොකද්ද? මොකද්ද විතක්ක කියන්නේ? කතා කරන්න පෙර හිතන එක. මොකද්ද විතක්ක කියලා කියන්නේ? විතක්ක කියන්නේ අරමුණකටනේ. නේ අරමුණ විතක්කේ කියන්නේ අරමුණ ගැනීම අරමුණ කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා. හැබැයි අරමුණක් තිබ්බ ඵලයට අරමුණ වැඩ කරන්නේ අපි කියනවා විචාරයක් ඕනේ. ඒක මවුන්ට් කරන්න ඕනේ. ඒ අදාළ ඔබ්ජෙක්ට් එක අදාළ මේ පසාද රූපේ මවුන්ට් කරන්න. මවුන්ට් කරනවා කියන්නේ අපි කිසි දෙයක් ෆෝන් එක තියෙනවා ෆෝන් එක මවුන්ට් කරන්න. නේද? ඒක අපි අදාළ තැනේ. ට්‍රයිපොඩ් එකේ හරි මොකේ හරි. එතකොට දැන් ඔන්න අරමුණ තියෙනවා. ඒ අරමුණේ හැසිරෙනවා. අන්න එහෙනම් ඒක විතක්ක සහ විචාර. ඊළඟට තියෙනවා අදිමොක්ඛ කියලා. අදිමොක්ඛ කියන්නේ decisiveness එක. තීරක භාවය. දැන් ඔන්න අරමුණක් තියෙනවා. අරමුණේ හැසිරෙනවා. දැන් ඊළඟට තීරණයක් ගන්න බලනවා මේ හරහා. තීරක භාවය අදිමොක්ඛ කියන්නේ. සාමාන්‍යයෙන් අපි කුසල් හෝ අකුසල් හෝ මොනවා හෝ දෙයක් කරන්න ගියාම අපට අරහතට අතිරේකව සබ්බජිත් සාධාරණ 4 අතිරේකව අරමුණක් අපි නිර්මාණය කරගන්නවා. ඒ අරමුණේ අපි හැසිරෙනවා. ඊට පස්සේ අපි තීරණය කරන්න යනවා. පැහැදිලි නේද? 10ක් තියෙනවා. දැන් මෙතනත් අඩුයි. චෛතසික ගොඩක් වැඩ කරන්නේ නැහැ. ඒ මොකෝයි? මේ සාමාන්‍ය ආධුනික අවස්ථාවක් මනසේ. මනසේ තාම ආධුනික අවස්ථාවක්. දැන් මේක පරිවර්තනය වෙන්න ඕන විඥාන අවස්ථාවකට. ඒ කියන්නේ සම්තීරණයකට යන්න ඕන. හෝ ඊළඟ බොත්තපණයට යන්න ඕන. ජවන වලට යන්න ඕන. තදාරම්මන 11කට යන්න පුළුවන්. 11ක් තියෙනවා. එතකොට දැන් එහෙම යනකොට ඔන්න චිත්ත ගොඩක් හට ගන්නවා. අර 76ක්ම හට ගන්න එතකොට. අන්න එතකොට චෛතසික 52ම වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ 52 එකපාරට වැඩ කරන්නේ නැහැ. දැන් අකුසලයක් කරද්දී 4ක් අනිවාර්යෙන් වැඩ කරනවා. තවත් ඒවා වැඩ කරනවා. කුසලයක් කරයි 19ක් අනිවාර්යෙන් වැඩ කරනවා. තවත් ඒවා වැඩ කරනවා. අර සම්පූර්ණ වර්ෂන් එකට යන්නේ මනෝවිඤ්ඤාණයක් බවට පත් වෙනකොට. දැන් කියන්න අවශ්‍යුනේ මෙන්න මේකයි. මෙතන කියන්න අවශ්‍යුනේ ඔබට මේ විඤ්ඤාණ මනෝවිඤ්ඤාණ හෝ කාය විඤ්ඤාණ හෝ ජීවා විඤ්ඤාණ හෝ ගාන සෝත මේ චක්කු මොන විඤ්ඤාණයක් හරි හටගන්නේ කලින් ඇතිවෙච්ච ඒකේ වස්තුව නිසා. චක්කුවේ වස්තුව නිසා තමයි චක්කු දැන් මෙහෙම ගමුකෝ අපි. දැන් අපි මේ කර්මජ රූපයක් පටිසන්ධි විඥානයකට සම්බන්ධ වෙලා මෙහෙම ඉපදුනේ නැත්නම් අපිට චක්කු විඥානේ එන්නේ නැහැ. ඒකට ආපු ඇහැටනේ චක්කු විඥානේ එන්නේ. එහෙම නේද? එහෙමයි කියන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් මේ පරිගණකයක් තියෙනවා. ලැප්ටොප් එකක්. මේ ලැප්ටොප් එකට අපි අන්තර්ජාල මොනවා හරි සංඥාවක් ඉන්නේ ලැප්ටොප් එක තිබ්බොත් නේ. නැත්තම් එනවද? අන්න. එහෙනම් මේ ලැප්ටොප් එක කලින් ඇති වුණා නම් කලින් ඇති වෙන්න ඕන සංඥාව මේකට ගන්න. එහෙනම් මේ මතක තියාගත යුතුයි දැන් ධර්ම කාරණාවක් වශයෙන් ගත්තම ඇස කියන වස්තුව, කන කියන වස්තුව, නහය, දිව, ශරීරය සහ හදේවත්තු මේවා කලින් ඇති වෙච්ච නිසා තවත් කාරණා ටිකක් නිර්මාණය වෙනවා. ඒ කලින් ඇති වෙච්ච වස්තු වලට අපි කියන වස්තු කියලා. පුරේ කලින් ඇති වෙච්ච වස්තු. දැන් නාමස්කන්ධ වල තියෙන කතාවයි මහා භූත රූප වල තියෙන කතාවයි
උපාදාය රූප වල පටිසන්ධි විඥානීය සහ හදේවත්තු එතන තියෙන්නේ කලින් ඇති වෙච්ච වෙනේව නෙමෙයි. මොකද කලින් ඇති වෙන්න බෑ. ඒවා එකට ඇති වෙනවා. එතන ආශ්‍රය වෙන්නේ එකට ඇති වෙලා. මෙතන වෙන්නේ කලින් ඇති වෙලා ඊළඟ එකත් එක්ක ආශ්‍රය කරනවා. හැබැයි මතක තියාගත යුතුයි කලින් ඇති වෙලා ඊළඟ එක ආශ්‍රය කරනවා නම් ඒ ඊළඟ එකට බෑ කලින් එකත් එක්ක ආශ්‍රය කරන්න. එහෙමනේ වෙන්නේ ඒක නේද? ඒ සිනුරිටි එක වෙන්නේ එහෙමයි. දැන් අපි මෙහෙම ගමුකෝ. චක්කු විඥාණයට බෑ චක්කු වස්තු ආශ්‍රය කරන්න. ඒකට හේතුව චක්කු වස්තුව නිසා තමයි චක්කු විඥානය ඇතිවන්නේ. ඒක නිසාම තමයි කියන්නේ පුරේ ජාතික. කලින් ඇති වෙන්නම එකම අවස්ථාවක් තියෙනවා මේ කියපු කාරණාවලට පොඩි එක්සෙප්ෂන් එකක් ඒ තමයි ප්‍රතිසන්දි ශරණය. එතන විතරක් වැඩ කරනවා දෙක එකට. මොකද ඒක හේතුව අර සහජාත කතාව නිසා. ප්‍රශ්න මුකුත් තිබුණාද මේ සම්බන්ධව? අපි ඊළඟට ආරම්මන වත්තු ආරම්මන පුරේ ජාති නිස්සයට යන කලින් ඒක හරියට හම්දුරනේ කියන්නේ මේ සහජාත කියන්නේ එකට පැරලල්ව තියෙන දෙකක් වගේ. ඒවා ඇති වෙන්නේ පැරලල්ව. සහජාත. ඔව්. එකට සහජාත. අනිත් එක one after the other වගේ යන්නේ. අනිත් ඒවා එකක් කලින් ඇති වෙන්න ඕන. අනිත් එක ලීනියර්. එතකොට දෙවන වස්තු දෙවන එකට බෑ කලින් අර පළවෙනි එක බෑනේ පුරා. අරක ඇති වෙලානේ මේක ඇති වෙන්නේ. ඉතින් අර මෙතන කාරණාව තියෙන එකක් නිසා තව එකක් ඇති වුණාම එතන ආශ්‍රයක් නිර්මාණය වෙනවා. ආශ්‍රය කර ගැනීමක් තියෙනවා. දැන් අපි සරලව ගමු මේක දැන් තේරෙන්නේ නැති වුණා කෙනෙකුට සාමාන්‍යයෙන්. දැන් අපි හිතමු දැන් ඔන්න කෙනෙකුට මේ දැන් අපි මෙතන රූප පේනවා. අපි කාටද? දැන් මේ රූප පේන්නේ චක්කුවක් තියෙන නිසානේ. ඇහක් තියෙන නිසා තමයි රූප ටික පේන්නේ. එතකොට දැන් ඇහි රූපේ ආශ්‍රයක් නිර්මාණය වන්නේ ඇහ කලින් ඇති වෙන නිසා. ඒතු රූප තිබ්බා කියලා ඇස් නැත්තම් පේන්නේ නැහැ නේද? එහෙම පේන්නේ නැහැ අපිට. එතකොට අන්න එතන ආශ්‍රයක් තියෙනවා. අන්නේ ආශ්‍රය සිදු වෙනකොට කලින් අර වස්තුව ඇති වෙලා තියෙනවා. අපි අවසාන ස්ලයිඩ් එකට යමු. වත්තු අන්න දැන් එතන වෙනසක් තියෙනවා. වත්තු පුරේ ජාත නෙමෙයි. වත්තු ආරම්මන පුරේ ජාත. අපි දන්නවා වත්තු පුරේ ජාත අපි දන්නවා කලින් වස්තුව ඇති වෙලා ඔන්න මෙතන නිර්මාණය වෙනවා. දැන් මෙතන වත්තු ආරම්මන. අන්න එතන ආරම්මණක්. එහෙනම් මේ මොකද්ද? වස්තුවකට අරමුණක් වෙනවා නම් අනිවාර්යයෙන්ම හදේ වස්තුව වෙන්න ඕන. මේ මරණ අවස්ථාව ගැන මේ කියන්නේ මරණ අවස්ථාව. දැන් එතන පච්චේ වෙන්නේ හදේ වස්තු. අපි දන්නවා මනෝවිඤ්ඤාණ මේ මනෝ ධාතු මනෝවිඤ්ඤාණ වලට නිර්මාණය ඒවා හැදෙන්නේ හදේ වස්තු නිසා. දැන් හදේ වස්තුවත් එක්තරා තැනකදී අවසන් වෙනවා. පටිසන්ධි ඒ කියන්නේ අපි දන්නවා කර්මජ රූපයයි හදේ වස්තු ඒ කියන්නේ අපි කියන්නේ කර්මජ රූපය තනේ හදේ වස්තු දැන් අපි කියන්නේ කර්මජ රූපය ඇතුළට පටිසන්ධි විඥානයේ ගියාම අපි කියන්නේ මොකක්ද ඒකට? හදේ වස්තු කියලා. එහෙම නේද කියන්නේ? ඒ කියන්නේ කොහේ හරි ෆිසිකල් එන්ටිටි එකක් තියෙනවා කර්මයෙන් හැදෙන. ඒක ඇතුළට අර විඥානය රිංග ගන්නවා. ඒක හදේ වස්තු වෙනවා. නමුත් දැන් මේ දෙකම නැති වෙලා යනකොට ඒ කියන්නේ දැන් ඔන්න හදේ වස්තුව නැති වෙනවා. ඒත් එක්කම භවංගෙත් එතනින් නැති වෙනවා. එහෙම අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව එන්නේ මොකද්ද? චුතිචිත්තයේ තුලින් තමයි ඒක ඒ අවස්ථාවේ තමයි ඊළඟට නැති වෙලා යන්නේ නේ. දැන් එතකොට අපි දන්නවා චුතිචිත්තයට කලින් චිත්තක්ෂණ 16ක් එන්න ඕන. චුතිචිත්තය 17 කියලා අපි ගත්තොත් එතනදී අපි දන්නවා සම්බන්ධ වෙන කාරණා. මේ මනෝද්වාරා වචනයක් නෙවෙයි කොහොමද නේ? මනෝද්වාරා වචනයක් වෙන්නේ කොහොමද? මොකද ඒට හේතුව අනිවාර්යෙන් මේ මොහොතේ ක්‍රියාචිත්තයක් නිර්මාණය වෙන්නේ මනෝද්වාරා වචනයක්. ගොඩක් වෙලාවට මේ අපි සම්බන්ධව කියන කාම ජවන 29 එකක් අපට එන්න පුළුවන්. අනිත් පැයට අර්පණ ජවන 26 එකක් එන්න පුළුවන්. අපි කතා කරවමු. එතකොට දැන් ඒ කියන්නේ අපි කොච්චර වැඩ දැම්මත් චිත්ත 29කින් එකක් තමයි තෝරගන්න වෙන්නේ. තෝරගන්න මේ අපිට වෙන්නේ 29 එකක් තමයි අන්තිමට එන්නේ. අපි වැඩ දානවා චිත්ත ගොඩක් තියෙනවා අපිට මේවා කරන්න පුළුවන් අරවා කරන්න පුළුවන්. නමුත් චිත්ත 29කින් එකක් තමයි අපිට අන්තිමට පිහිටන්නේ කුසල කුසල වශයෙන්. තදාරම්මන 11ක් තියෙන්න පුළුවන්. දැන් තදාරම්මන කියන්නේ මොනවටද? තදාරම්මන කියලා අපි අදහස් කරන්නේ මේ මොනවටද? මොනවටද තදාරම්මන කියලා කියන්නේ? ජවණයෙන් පස්සේ ඇතිවන ඔව් ජවණයෙන් පස්සේ
හිතක් රෙජිස්ටර් වෙන්න නිර්මාණය වෙන්න ගියාම තදාරම්මන දෙකක් තියෙනවා කියලා කියනවා. ඔව්. එහෙම දෙකක් තියෙනවා කියලා කියනවා. නමුත් මරණ මොහොතේ නැත්නම් මේක කියන්නේ මරණ මොහොත සම්බන්ධයෙන් මේ කියන්නේ ඒ මොහොතට සාපේක්ෂව ගත්තොත් ඒ මොහොතේ කෙනෙකුට හටගන්න පුළුවන් තදාරම්මන ගණන තදාරම්මන සම්බන්ධය 11ක් කියලා කියනවා. තදාරම්මනේ කියන්නේ ෆන්ක්ෂනල් තෝට් එකක් ක්‍රියා. මේක 11ක් තියෙනවා. මොනවද මේ 11? කතා කරන්නේ නැහැ. මහ විපාක චිත්ත 8 සහ සම්තිරණ චිත්ත 3. ඒක දැන් පැහැදිලි කාරණාවක්. සම්තිරණ චිත්ත 3ක් තියෙනවා නේද? සම්තිරණ කුසල, සම්තිරණ අකුසල, සම්තිරණ උපේක්ඛා නේද? උපේක්ඛා දෙකයි කුසල එකේ අකුසල එකේ සම්තිරණ චිත්ත කීයක් තියෙනවද? උපේක්ඛා අකුසල එකයි අකුසල එකයි කුසල එකයි දෙකයි. අපි එකක් කියලා බලමු. ඒක සෝමනස්ස සාගත එකක් තියෙනවා කුසල එකේ. කුසල එකේ. කුසල දෙකක් තියෙනවා කුසල එකක් තියෙනවා. ඔව්. තර උපේක්ඛා සහගත සම්තිරණ එකයි. සෝමනස්ස සහගත සම්තිරණ එකයි. උපේක්ඛා තව එකක් එනවා කුසල පැත්තටනේ. කුසල පැත්තට. උපේක්ඛා දෙකක් තියෙනවා. උපේක්ඛා දෙක හොඳ සහ උපේක්ඛා කුසලයක් තියෙනවා කුසලයක් තියෙනවා. අයි අර කිව්වනේ මේ ක්ෂණ සම්පත්තිය නැති මිනිස්සු උපදින්නේ හොඳ පැත්ත තියෙන සම්තිරණයෙන් කියලා උපේක්ඛා සහගත. ඒතර අපායට යන කාණ්ඩේ උපදින්නේ අකුසලයට බර වෙච්ච උපේක්ඛා සහගත සහය දෙකයි. තව එකක් තියෙනවා සෝමනස් සහගතවත් සම්තිරණයෙන් උපදිනවානේ. තුනයි. දැන් මෙතන මේ තදාරම්මන 11 විස්තර කරන්නේ කෙනෙක්ගේ මරණාසන්න චිත්ත වීතියේදී තදාරම්මන 11කින් එකක් එයාට සම්බන්ධ වෙන්න පුළුවන්. මහා විපාක චිත්තාන්ට හෝ අනිකුත් ඒවා මේ සම්තිරණ චිත්ත තුනෙන් එකක් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ 11ට සම්බන්ධ වෙන ඒවා කියලා කියනවා චෛතසික 44. මේ 44 කියන්නේ අර 52කින් 8ක් අයින් වෙනවා. ඊර්ෂාව, මසුරුකම, කුක්කුච්චය, විරති 3, අපමඤ්ඤා 2. මේවා අයින් වෙලා තමයි තදාරම්මන 11ත් එක්ක වැඩ කරන්නේ. මොකද මේ මොහොතේ වෙන සිද්ධියක් මේක. ක්‍රියාචිත්ත වශයෙන් සදාරම්මන. දැන් මේකේ සරලව ගත්තොත් මේක ගන්න තියෙන්නේ. සරලව ගත්තොත් මේ දැන් වත්තු සහ වත්තු ආරම්මන පුරිජාත නිස්සේ දෙක වෙනස තියෙන්නේ. වත්තු කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි කොහොමද මේ පුරිජාතව ඇති වෙන ධර්ම කාරණාවලින් අනිකුත් ධර්ම කාරණා හදාගන්නේ කියන එක වත්තු. වත්තු ආරම්මන කියන එකේදී කතා කරන්නේ මරණ මොහොතේ අපිට කොහොමද පුරිජාත නිස්සේ පත්‍ය සම්බන්ධ වෙන්නේ. එතන වස්තුව අරමුණක් වශයෙන් අපිට ඇවිල්ලා චුතිචිත්තයට කරපල හදේවත්ව හරහා මෙන්න මේ කාරණා ටික හරහා කාමජවලිත නම් එකයි ඔය වගේ හරහා අපිට ඊළඟ භවයට අරමුණක් වශයෙන් ඒක නිර්මාණය වෙනවා. ඒ කියන්නේ හදේවත්ව ඒකේ අදහස් කරන්නේ මොකක්ද? හදේවත්වයි පටිසන්ධි විඥානයයි නේ. ඒ කියන්නේ ඒක නේද? මෙහෙන් හදේවත්ව අවසන් වෙනවා අරෙන් පටිසන්ධි විඥානය. දැන් මෙතන මේ මොනවද මේ කියන්නේ? මනෝද්වාරා වජ්ජන එකයි කාමජවන 29යි තදාරම්මන 11යි ඔය එකක් මේ 47 කැල්සික. ඒ කියන්නේ මේවා අදාළ වෙන්නේ ඊළඟ ජීවිතයේ උප්පත්තියට සම්බන්ධ වෙන කාරණා ටික. එහෙනම් හදේවත්ව මෙහි තියෙන එක ඒකෙන් පච්චේ උප්පන්න වෙනවා අරමුණක් අරගෙන අදාළ අරමුණක් අරගෙන ඊළඟ ජීවිතයට සම්බන්ධ වෙලා පටිසන්ධි විඥාන. අන්න එතන එහෙනම් පුරිජාත වෙනවා මොකද්ද? හදේවත්ව. එහෙනම් ඒක නිසා ඒක නිශ්චිතය බවට පත් වෙනවා. නිශ්චිතය බවට පත් වෙනවා පටිසන්ධි විඥාන. ඒක පැහැදිලිද? දැන් මෙතන හදේවත්තු කියන්නේ මොකක්ද? මෙතන කියන්නේ මේ ජීවිතයේ තියෙන කාරණා සම්බන්ධ හදේවත්තු. මෙතන ගන්න. වත්තු පුරේජාත නිස්සේ. මෙතන ගන්නේ මරණකොට වෙන ඊළඟ පටිසන්ධි විඥානයේ හැදෙනකොට හදේවත්තු වැඩ කරන්නේ කොහොමද කියන්නේ. ඒකයි මෙතන ගන්න. වත්තු ආරම්මන පුරේජාත නිස්සේ පච්ච. හොඳයි ප්‍රශ්න මොකක්ද තිබෙනවද? මේ පොඩි දැන් හැමදෙන්නේ අපි මේ පටිසන්ධි චිත්ත ගන්නකොට පටිසන්ධි චිත්ත 19ක් නේ අපි ගන්නෙ. ඒ 19ට අයිති වෙන්නේ අපි ගන්නේ
අහේතුක සිත් වලින් අකුසල චිත්තේ ගන්නවා. අකුසල උපේක්ඛා සහගත අහේතුක පටි අකුසල. අපි ගන්න දෙකයි නේද? උපේක්ඛා සහගත අකුසල සහ කුසල. එතකොට හැමදෙන්නේ දැන් කුසල පැත්තට ගත්තම එතන දෙකක් තියෙනවා. සෝමනස්ස සහගත එකයි උපේක්ෂා සහගත එකයි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් අපි එකක් ගන්නෙ ඇයි? අපි ගන්නේ දෙකයි කියලා එතන. නෑ සෝමනස්ස කියන එක පටිසන්ධි විඥානයකට ගන්න බෑ. ගන්න බැරි තමයි. ගන්න බෑ. මොකද ඊළඟ ජීවිතේට උපදින හැම එකක්ම සෝමනස්ස දෝමනස්ස වෙලා උපදින්නේ නෑ. උපේක්ෂා සහගතවයි පටිසන්ධි විඥාන පරිදි. එතන. පවතින්නේ. ඒකින්ද ඒ කියන්නේ දැන් ඒක අදාළ වෙන්නේ සම්මේ නිරේගාමී සත්වයන්ට සහ ක්ෂණ සම්පatti නැති මිනිස්සුන්ටනේ. ඒ දෙක යන්නෙම උපේක්ෂා. මොකද ඒක බලවත් නෑ මේ දෙක. දැන් අරව බලවත් නේ මහ විපාකටහින් බලවත් නේ. ඒවා කෙලින්ම මේ ඥාන සම්පේතනත් උපේක්ඛා තියෙනවා. ඒකේ සෝමනසෙම තියෙනවානේ. එතකොට මේ තිරිස් මොනවාද අපායගාමී සත්වයන් සහ ක්ෂණ සම්පatti නැතුව උපදින අයගේ පරිසන්ධි විඥාන ටික උපේක්ෂා සහගතයි. ඒවා සෝමනසක් හෝ දෝමනසක් භජනය කරන්නේ නෑ. ඒකින් එම නිසා අර උපේක්ඛා අර අනිත් සම්තිරණේ ගන්නෙ නෑ. ගන්නෙ නෑ. සෝමනස සම්තිරණේ අතර ගන්නෙ නෑ. නමුත් තදාරම්මණයේදී ඒක ගණනවා කියලා කියනවා. දැන් ඒක පටිසන්ධි විඥානයක් නෙමෙයි. තදාරම්මන දැන් අපි හිතමු පටිසන්ධි විඥානය හැදෙනකොට ඒක ඇතුලේ අරක තියෙන්න පුළුවන්. නමුත් පටිසන්ධි විඥානයක් වශයෙන් අපි ඒක ගන්නෙ නෑ. 19 තමයි තියෙන්නේ. 19යි තියෙන්නේ. ඊළඟට සම්මත අර චෛතසිකෙන්නේ අර චෛතසික ටිකක් ඉස්සාමච්චරිය ඔව් අන්තිමට ඒ ටික අයින් වෙන්නේ ඇයි හැම ඔව් ඒ ටික එතන දක්වනවා මේ ක්‍රියාචිත්ත මේ 11ක් තදාරම්මන කියන්නේ. ඒතකොට ඒ ටිකේදී මේ අරව බලවත් වෙන්නේ නැහැ කියලා කියන ගොඩක් වෙලාවට. ඒ දක්වපු 8 මේ ඒ 8 සම්බන්ධ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඒතර අනිත් ඒවා තමයි ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ. දැන් ඒක එතන නෑනේ මේ මොනවද අපි කියන මේ එතන නෑනේ අකුසල සාධාරණ හෝ සෝබන සාධාරණ ඒවා නෑනේ එතන ටක්ක. එහෙම තියෙනවද? අපි ආයි ලිස්ට් එක පොඩක් බලමු. ඒ ලිස්ට් එකේ මෙහෙම මේ තියෙන්නේ. දැන් මෙතන තියෙනවද මේ අනිවාර්ය චෛතසික මේක තියෙනවද එකක්? නෑ. දැන් අකුසලයක් කරාම ඒ අකුසලය කරනකොට අනිවාර්යෙන් තියෙන අකුසල ටික තියෙනවද? නෑ. ඒ හතර නෑ මෙතන. ඒ කියන්නේ මෝහ අහිරික අනුත්ප්ප සුද්දච්ච නෑ මෙතන. ඊළඟට හොඳ පැත්තේ. හොඳ පැත්තේ ඒවා තියෙනවද? නෑ. සෝබන සාධාරණ 19 මෙතන තියෙන්නේ? නෑ. නෑ. එහෙනම් මේ වැවිලා සුවිශේෂී කුසල් සහ අකුසල්. එතකොට එම නිසා තමයි ඒ ටික අතහැරලා තියෙන්නේ. අරව අනිවාර්යෙන්ම තියෙනවා. ප්‍රධාන කාරණා ටික කුසලයට හෝ අකුසලයට බර වෙලා. පටිසන්ධි විඥානයි. දැන් අනිත් එක තමයි දැන් ඊර්ෂාව තිබුණාට ඒක වැඩ කරන්නේ කේන්තියත් එක්ක. දෝෂයත් එක්කනේ. එහෙම නේද? දැන් අපි හිතමු කෙනෙකුට මම මේක හොන්තරම් මේ සාකච්ඡා කරන්නේ. දැන් ඕන කෙනෙකුට ද්වේෂය හට ගන්නවා. ඒ ද්වේෂයේ කැලලක් වශයෙන් තමයි ඊර්ෂාවත් මාත්සර්යයත් කුක්කුච්චයත් ගන්න. එතකොට කෙනෙකුට ද්වේෂය ඇති වෙනකොට මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච කියන හතර ඇති වෙන අවසාන. ඒතර ඒ නිසා ඊර්ෂාව වෙනමම ගන්නෙ නෑ. ඊර්ෂාව ද්වේෂය යටතේ තියෙන්න පුළුවන්. මසුරුකමත් කුක්කුච්චයත් එහෙම. ඊළඟ විරති තුනක් අපමඤ්ඤා දෙකක්. ඒ දෙක ඊටාම ඉහළ මට්ටමේ චෛතසික එතන පහ. ඒතර ඒ ටික අතන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. පරිසන්ධි විඥාණයට සම්බන්ධ වීමක් ගන්නෙ නැහැ. මොකද ඉතින් ඒවා මේ ගොඩක් වෙලාවට කියන්නේ මේ රහතන් වහන්සේලා සම්බන්ධ කාරණා කියලා නෙමෙයි කියන්නේ. එහෙම නේද කියන්නේ? අපි සාකච්ඡා කරවුවා. මේ එතකොට ඒවා සාමාන්‍ය පුදර්ජනයකට පටිසන්ධි විඥාණයට සම්බන්ධ වෙනකොට සෝබන සාධාරණ 19යි අවශේෂ ඒවා යම් ඒවා එන පුළුවන්. මේවා ගොඩාක්ම ඉහළ මට්ටමේ
චෛතසික 5 හොඳ පැත්තේ. ඊළඟට මේවා මේ බලන්න ගියාම ටිකක් මේ පුළුල් අදහසක් ගන්න බලන්න. අර වචන වල මෙල්බෙන්න එපා. මම කියනකොට ලියා ගන්න වගේ අර පන්ති කොපි රයිටින් වගේ නෙමෙයි මේක. මේක මේ පුළුල් අදහසක් ගන්න ඕනේ. මේක වෙන්නේ කොහොමද කියලා ගන්න. නැත්තම් තේරෙන්නේ නැහැ මේක. ඒ නිසා දැන් අපි අද මම සරලව ගත්තොත් සාරාංශගත කරොත් අද දේ මේ අද කතා කරපු පච්චයෙන් අපි කියන්නේ මේ ධර්ම කාරණා අතර ඒ ධර්ම ආශ්‍රය කරගෙන පවතින ඇසෝසියේෂන් එකක් කරගන්න. එතකොට මේ ඇසෝසියේෂන් එක කරගැනීමේදී එතන මේ එක මොහොතේ ඇසෝසියේෂන් එකක් කරගන්න. එකට කියන්නේ එක මොහොතේ එකට ඉපදිලා ආශ්‍රයක් කරගන්න. තවත් අවස්ථා තියෙනවා. පසුව කියන්නේ මුලින් යමක් ඉපදිලා පසුව උපදින ඒවට ආශ්‍රයක් කරගන්න. එහෙම වෙන්න පුළුවන් එහෙම නේද? ඉතින් එතකොට ඒක අපි තේරුම් ගත යුතුයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපිට දැන් මෙහෙමනේ මේකේ අනිත් පැත්ත. දැන් අපිට අපේ මනස අයෝනිසෝ මනසිකාරයට සූත්‍ර පිටකයෙන් අපි කිව්වා අයෝනිසෝ මනසිකාරයට යනවා. ඒ කියන්නේ අපිට බැරි වෙනවා ඒ අරමුණ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ අරමුණ රූපයක් හෝ ශබ්දයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් ධර්මයක් අපිට බැරි වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගන්න. අපිට පුළුවන් වෙනවා අවිද්‍යාවෙන් වෙන වැඩේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගන්න. මේක හැමදාම මං ගාව තියෙනවා. මට හරි සැපයි මගේම කෙනෙක් කියලා හිතනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. දැන් එතකොට අපිට වෙන දේ තමයි අපිට හිතෙන්නේ නැහැ ඒ අරමුණක් ධර්ම කාරණාවක්. මගේ ගාව තියෙන චක්කුවත් ධර්ම කාරණාවක්. කොහොමද මේව ඇති වෙන්නේ කියලා. දැන් එතන පැහැදිලිවම පේනවා මට වෙන්නේ යමක් මගේ කලින් ඉපදලා තිනවා මාගාව. අරමුණු මේ වස්තු ටිකක්, ප්‍රසාද රූප ටිකක් ඒ ඉපදීම නිසා තමයි මේ ටික එන්නේ කියලා අන්න යෝනිසෝ මනසිකාරයට පහසුවක් වෙනවා මේක. එතන පහසුවක් වෙනවා. දැන් යම් විදියකින් නෙමෙයි කොහොමද? අපිට වර්ධින්න පුළුවන් නේ. නිත්‍ය සුඛාත්ම වශයෙන් අපේ ස්වභාවික චිත්තේ යනවා එතෙන්ට. ගියපු ගාම වෙන්නේ අන්න අතන සහජාත වශයෙන් වෙන වැඩේ හින්දා එතන ආශ්‍රයයක් පටන් ගන්නවා. ඔන්න මම ඒක ගන්නවා නිත්‍ය සුඛාත්ම කරලා ගන්නවා. මගේ මේක හැමදාම තියෙනවා මාත් එක්ක. මම සැපයි ඊළඟට මගේම දෙයක් කියලා ගත්ත ගාම ඔන්න ඒකට සාපේක්ෂව මොකද වෙන්නේ? වේදනාවක් හැදෙනවා, සංඥාවක් හැදෙනවා, සංකාර විඤ්ඤාණ. ඒවා එක එක හැදෙනවා නෙමෙයි. එකට හැදෙන ඔක්කොම ටික. අන්න දැන් ඔබට තේරෙනවා ඇසෝසියේෂන් එක ආශ්‍රය කියන එක තේරෙනවා. එහෙනම් දැන් මේවා ඉගෙන ගන්න අපිට මොනවද තේරෙන්නේ ගන්න? විදර්ශනා ඥානෙ පහළ වෙන්න පුළුවන්. අඩු ගානේ සුතමේ වශයෙන් හරි. භාවනාමේ වශයෙන් වෙන කාරණාව. සුතමේ වශයෙන් හරි, චින්තාමේ වශයෙන් හරි මේක පහළ වෙනවා. ඒකයි මේ උත්සාහ කරන්නේ. තුන් මේ කෙනෙක් බලයි මොනවද මේ නිස්සය ඊළඟ සහජාත මොනවද මේ කියලා. මේ වචන වශයෙන් ගත්තම මොනවම තේරෙන්නේ. මේවයි බලන්න ඕන කොහෙද මේවා සම්බන්ධ කරලා තියෙන්නේ. සම්බන්ධ කරලා තියෙන අර මූලිකව අපි කතා කරන මේ ඒ ත්‍රිලක්ෂණයට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. විදර්ශනා ඥානයට සම්බන්ධ කරලා තියෙන්නේ. මේවා තේරුම් ගන්නකොට අපිට තේරෙනවා මේ කුසල් සහ අකුසල් කියන දෙපැත්ත තුලම තියෙන්නේ එක්තරා විදියක ධර්ම කාරණාවල සම්බන්ධයක්. අනේ සම්බන්ධය තමයි මේ විවිධ පක්ෂය වලින් කියන්නේ. ඊළඟට කවුනාල් තිබෙන අපිට දැන් ලබන සතියේ තිබෙන්නේ කරන්න උපනිස්සය පච්චය. දැන් ඒ මේකෙම තවත් දිගුවක් එක්ස්ටෙන්ෂන් එකක්. දැන් නිස්සය ගැන ආශ්‍රය, උපනිස්සය ගැන ළඟින්ම ආශ්‍රය කරනවා කියන එක. නේද? දැන් නන්ද කියන්නේ සතුට වෙනවා. උපනන්ද කියන්නේ ළඟ සතුට වෙනවා කියන්නේ. එහෙම තියෙනවනේ. උප කියන පදේ කියන්නේ උපසර්ගයක්. සමීපයේ සතුට වෙනවා කියන්නේ. එහෙම ඉන්නව නේද? උප කියන පදේ සමීපී. කියන්නේ සමීපයට ගිහිල්ලා කියන්නේ ළඟ ආශ්‍රයක් කරනවා. දැන් මේවා නිකන් නිස්සය විතරයි. නේද?
සමහර කට්ටිය එහෙම කරනවා ඈ. ඈතින් නෙමෙයි ළඟට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න යනවා. නේද? දියැලක් වුණා ළඟට ගිහිල්ලා මොකද්ද මේක වෙන්නේ කියලා. කොහොමද වැටෙන්නේ කියලා බලන්න යනවා. අන්න ඒකට ඔය එහෙමත් ධර්ම කාරණා තියෙනවා. ඈතින් ආශ්‍රය කරන ළඟට ගිහිල්ලා ආශ්‍රය කරන්න පටන් ගන්නවා. හොඳට හෝ නරකට. මේව තියෙනවානේ. ඒව තමයි මේ කියන්නේ. ඊළඟට දැන් කියන්න යන්නේ අනේ එහෙම වෙනකොට මොනවද වෙන්නේ? ඒතරම් පච්චේකරණයක් වෙනවා. සමහර කට්ටිය ළඟට ගිහිල්ලා බලලා එක්ක දියැලකට කඩාගෙන වැටලා ඉතින් මැරෙනවා. එහෙම ඉන්නවා නේද? සමහර කට්ටිය බලලා එහෙම එනවා එළියට. ඒ වගේ තියෙනවා. ඒ නිසා මේ උපනිශ්‍රේ කරන්න ගියාම සමහරුන්ට හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හොඳයි. ඊළඟට එනං ප්‍රශ්න මොකුත් නැත්නම් අපි විනාඩියකින් විතර අවසන් කරමු. අපි විනාඩියක් විතර කාලයක් ගමු. අද හෝ මීට කලින් කරපු දේශනා සම්බන්ධව තිබුණු ප්‍රශ්නයක් මම කැමතියි ටිකක් මේක ටිකක් එමීට දැනගන්න ඕන කට්ටිය මොකද හේතුව කලබලයක් නැහැ. මේ කාරණා නැවත ස්ලයිඩ්ස් වලට යන්නේ අනිත් අයටත් පේන්න මේ වගේලා බලන්න පුළුවන් කියලා පෙන්නන. හොඳයි එතකොට පහසුයි. හම්දුරනේ අර අපි ඉස්සෙල්ලා හම්දුර අර පෙන්නපු රූපේ අර අරමුණ රූපයයි ඇසයි ගැටෙන තැන ඊට පස්සේ චක්කු විඥානයේ ඇතිවෙන ඒ රූපේ ගත්තම ඒකේ ඇසේ රූපයක් පහළ වෙනකොටම මේ ඒක ආරම්මන පච්චයක් දෙතන තියෙන්නේ. ඒ කියන්නේ රූපයක් ඇහි වැටෙන තැන. මෙහෙමයි දැන් ඔය සමයේ ධර්ම කාරණාවල තියෙනවානේ සංසිද්ධි. දැන් රූපයක් එනවා, අරමුණක් වෙනවා, ඒ අරමුණ එකට උපදිනවා, ආස්පෝ ඔක්කොම එක තැන තියෙන්නේ. එක තැන මේ ඔක්කොම වැඩ කරන්නේ. මේවා වෙන වෙනම අමුතුවෙන් අපි මේ දැක්කට අදහසක් ගන්න මේ වැඩ කරන්නේ ඔක්කොම එකට. අන්තිමාර්ථයේදී. දැන් අපි හිතමු දැන් මෙතන ඔන්න අපි කතා කරා අද නිස්සේපච්චේ. එතන ඒක කතා කරන්න අපිට ගියා විඥාන හැදෙන්නේ පස්සේ කියලා වත්තුවට පස්සේ. නමුත් ඉතින් අන්තිමට වෙන්නේ අරමුණක් කෙන එකනේ. අන්න කෙලින්ම ආරම්භන පච්චයක් එතන තියෙනවා. එතන තියෙන්නේ. එහෙමනේ. ඊළඟට දැන් තව පොඩ්ඩක් කතා කරන්න ගියාම ආශ්‍රය කරන සහජාත පච්චයක් මේක ඇතුළේ තියෙනවා. එහෙම බලුවම මේ ඔක්කොම කොහොම සරල වෙනස්කම් ටිකක් වෙනවා. හැබැයි මේ වෙනස්කම් විවිධ විදිහට තේරුම් ගැනීම තමයි විවිධ පච්චයන් කියන්නේ. හැබැයි ඉස්සරහට තව ටිකක් දැන් මේ ටික පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඉස්සරහා වෙනවා ටිකක් විශාල වෙනස්කම් තියෙනවා දැන්. මේ සමහර පච්චයන් තියෙනවා. ඥාන කම්ම වගේ ඒවා ටිකක් සුවිශේෂී අදහසක්. දැන් මේ එකම තැන නෙමෙයි. තාම යන්නේ අර මූලික ධර්ම කාරණාවල ඇතුලේ තියෙන පොඩි පොඩි සම්බන්ධකම් වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කුසලයේ ඇතුලේ කුසලෙ වෙන්නේ කොහොමද? අකුසලයේ වෙන්නේ කොහොමද? ඒ අතරේ සම්බන්ධකම් මොනවද? ඔය ටික තමයි දැන් මේ මුල හරියන්නේ මේ මුල පච්චේ වල. තව එහාට තියෙනවා බොහොම විස්තෘත වෙච්ච ආකාරයට විස්තර කරලා ඒක. හොඳයි මම හිතන්නේ වෙන ප්‍රශ්න මොකුත් නැහැ වගේ අද දවසේ. එහෙනම් අපි පුණ්‍යානුමෝදනාවට යොමු වෙමු. අද දවසේ ඔබ හැමදෙනාම නිස්සය පච්චය සම්බන්ධවයි දේශනාවට සම්බන්ධ වුණේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ හැම ආකාරයකින්ම ආත්මයේ ලබාගත්තා වූ සීල ලබා ගනිමින් ඉන සීල කුසල් අපි අප නමින් මේ පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඔබ නමින් මේ පරලෝකීය දෙමාපියෝ සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදී මේ ජීවිතේ පරම ජීවිතවල ඒ හැම දිනාටම පින් අනුමෝදන් වෙත්වා. ඒ අය සංසාර ගමනේ දුක් සහගත ස්ථානයක ඉපදලා ඉන්නවා නම් ඒ පින් ලබාගෙන කුසල් ලබාගෙන ඒ ජීවිත වලින් වහාම මිදෙත්වා. සපවත් සුවද ස්ථානයක වාසය කරනවා නම් එම ස්ථානයේ ස්ථාන දියුණු කරගෙන උතුම් නිවන් සුවයටම පත් වෙත්වා කියන උදාන දහසින් අපි සාදුකාරයක් පවත්වමු. ඉදම්මි ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම්මි ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදම්මි ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාති. ඒ වගේම අපි දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට අනිකුත් සියලු අයට පින් අනුමෝදන් කරමු. සියලු දේවතාවුන් වහන්සේලා දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවිවරු නාගයන් ආර්ථික සත්වයන් අනුමෝදන් වෙලා විශේෂයෙන් ඔබට මේ ධර්ම කාරණා හොඳට ශ්‍රවණය කරලා
තීරුම් අරගෙන ඒ කටයුතු කරගන්න ප්‍රියයගේ ආරක්ෂාව ලැබෙත්වා. ඒ වගේම ඔබ හැමදෙනාගේම ජීවිත වලට සෞඛ්‍ය සම්පත අවශ්‍යයි. සෞඛ්‍ය සම්පත දිනු වෙත්වා. ඔබ හැමදෙනාම ආරක්ෂා කරගනිත්වා. ඔබගේ දෙමාපියවරුන් සහෝදර සහෝදරියන් දරුවන් හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. තවදුරටත් මේ ධර්මයේ සුත්තමේ වශයෙන් අහලා චින්තාමේ වශයෙන් හොඳට දියුණු කරගෙන භාවනාමේ වශයෙන් හිතේ දියුණු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. අවසාන වශයෙන් දෙවියන්ට උතුම් නිවන් සුවය අත්පත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදුකාරයක් පවත්වලා ittavataච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු. හැමදාම අපි මේ ප්‍රාර්ථනාව සිදු කරනවා. මේ අද දවසේ සීලම ආකාරයෙන් රැස් කරගත්තා වූ සීල කුසල හේතු වෙලා ඔබ අප සම්දිනාටම ජාත්‍ය ආදී දුක්ඛයන් කෙලවර බුද්ධ ආදී මහෞත්තමයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඒකාකාරීවම හේතු වෙත්වා. මේ කුසල ඒකාකාරීවම හේතු වෙත්වා. වාසනාව වෙත්වා කියලා සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරු ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු. සීලවන්තං පුඤ්ඤාකෙත්තං අනුත්තර දුර්ලභේන මයලත්තං පුත්තපුත්තං නමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාකෙත්තං පුත්තං නමං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාකෙත්තං අනුත්තරං දුර්ලභේන මයලත්තං පුත්තපුත්තං නමං. සාදු. Terima kasih.